ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අප හැම කෙනෙක්ම අතිශය වාසනාවන්ත විදිහේ උපතක් ලැබලා තියෙනවා. ඒ මනුස්ස ලෝකේ මිනිසුන් විදිහට අපි ඉපදිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්ත නිසා අපි කවුරුත් දන්නවා මිනිස්සු විතරක් නෙවෙයි මේ ලෝකෙ ඉපදිච්ච තව බොහෝ අය ඉන්නවා. සත්තු, තිරිසන් සත්තු, പ്രേත සතුන්, නිර සතුන්, නිරේ ඉපදෙන අය, දෙවියන්, බඹුන් මේ ආදී මේ ලෝකේ විවිධ ස්වරූපෙන් විවිධ තැන්වල ඉපදුන අය ගැන අපි අහලා තියෙනවා. අපට ඒ ගැන හොඳ දැනුමක්, නිර්වෘල් දැනුමක්, සැක නොකරන දැනුමක් ඔබ අප කාටත් තියෙනවා. නේද? අපි මනුෂ්‍ය ලෝකයේ ඉපදිච්ච අය, ඒ වගේ තිරිසන් ලෝකයේ ඉපදිච්ච අය ඉන්නවා. තිරිසන් සත්තු ඉන්නවා. പ്രേත ලෝකයේ ඉපදිච්ච අය ඉන්නවා. ඊළඟට නිරේ ඉපදිච්ච අය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදුන අය ගැන අපි දන්නවා. අපට ඒ ගැන දෙවතාවක් නොසිතා, යලි නොසිතා ඒ ගැන සැක නොකරන දැනුමක් අපට තියෙනවා. ඒ දැනුම අපට ලැබුණේ කොහෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්මයි. නේද? දැන් අපි බලන්න പ്രേත ලෝකයේ ඉපදී සිටින പ്രേත සතුන් ගැන දන්නවා. പ്രേතයන් ගැන අපි දන්නවා. තිරිසන් ලෝකයේ ඉපදුන අය ගැන දන්නවා නේද? බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොඇසූ ලෝකයක මිනිස්සු പ്രേතීන් ගැන පිළිගනීද? දන්නේ නැහැ. නේද? තිරිසන් සතුන් දැක්කට තිරිසන් ලෝකයේ ඉපදීමක් ගැන එයාට අපේ දැනුමට සමාන තියා අහලකින් තියන්න පුළුවන් දැනුමක්වත් එයාට නැහැ. නේද? ඒතර අපට තියෙන දැනුම අසාමාන්‍යයි. ලෝකයේ ඉන්න මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ අයට තිබෙන ලෝක විශ්ය පිළිබඳ තියෙන දැනුම අසාමාන්‍යයි. ඒතර අපි ඉබඳු දැනුමක් ලැබීමට හේතු වූ මනුස්ස ජීවිතයක් ලැබූ අප වාසනාවන්තයි නේද? වාසනාවන්තයි. ඒතර මෙබඳු මනුස්ස ජීවිතයක් ලැබපු අප මේ ජීවිතය තුළ ලබන්න පුළුවන්, මේ මනුස්ස ජීවිතය තුළ ලබන්න පුළුවන් මීටත් වඩා, මේ මනුස්ස ජීවිතයටත් වඩා වටිනාම සම්පත තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය උපදවා සම්පූර්ණ කර ගැනීම. මනුස්ස ජීවිතයට පැමිණීම එක්තරා වාසනාවක්. මනුස්ස ජීවිතයේ වඩා පුළුල්, නිවැරදි, ඊටා ගැඹුරු දැනුමින් යුක්ත මිනිසුන් වීම තව වාසනාවක් නේ. දැන් මනුස්ස ජීවිතේට හැමෝට වෙන්න බැරි වෙලා තියෙනවා කියලා අපි දන්නවනේ. සමහරු තිරිසන් ලෝකෙට ගිහිල්ලා, සමහරු പ്രേත ලෝකෙට ගිහිල්ලා, සමහරු නිරේට ගිහිල්ලා. අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලානේ. ඊළඟ බලන්න මනුස්ස ලෝකෙට ආපු ඇතම් අය പ്രേත ලෝකෙ ගැන දන්නෙත් නැහැ. තිරිසන් ලෝකයක් ගැන දන්නෙත් නැහැ. නමුත් අපි දන්නවනේ. එහෙනම් මනුස්ස ලෝකෙට පැමිණීමේ වාසනාවක් තියෙනවා. ලෝකෙ ගැන අන් අයට වඩා දැනුමින් යුක්ත මනුස්ස ජීවිතයකුත් අපිට ලැබිලානේ. එහෙනම් ගොඩක් වාසනාවන්තයිනේ. ඊළඟට මීට වඩා මේ මිනිස් ජීවිතයේ අග්‍ර බවට පත් වෙන අතිශයින් උසස් වාසනාව කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ශ්‍රාවකත්වය ඇති කරගෙන ඒ ශ්‍රාවක බව සම්පූර්ණ කරගන්න පුළුවන් නම් එයයි මිනිසෙක් ලබන අග්‍රම වාසනාව. දෙවි කෙනෙක් ලැබුවත් ඊට වඩා වාසනාවක් නැහැ. දැන් අපට හිතෙන්න පුළුවන් අපට වඩා දෙවියෝ වාසනාවන්තයි කියලා. නේ හිතෙන්න පුළුවන් නේ? අපට වඩා බ්‍රහ්මියෝ වාසනාවන්තයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ අය වාසනාවන්තයි තමයි. නමුත් ඒ අයට නොලැබුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව ලබන්න ඒ දිව්‍ය ජීවිතයේ අර්ථයක් නැහැ. එහෙනම් මනුෂ්‍ය ජීවිතය ලැබුව අපත්
බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන්න අසමර්ථ වුණොත් අපේ මේ මනුස්ස ජීවිතයත් වැඩක් වෙන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතය අපට නොවටිනා දෙයක් බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බව උපදවා ගන්නට අප අසමර්ථ වුණොත්. ඒ නිසා ඔබගේ ඥාති මිතුරන්ට පින් පිනිස කරන මේ පින්කමේදී ඔබ යලි යලිත් තේරුම් ගත යුතු දේ තමයි අප ලද මේ දුර්ලභ අතිශයින් වාසනාවන්ත මිනිස් ජීවිතය තවදුරටත් වාසනාවන්ත කරගත යුතුයි. සාමාන්‍ය මනුෂ්‍යයා ජීවිතේ වාසනාවන්ත කරගන්න උත්සාහ කරන රටාවට වඩා ඉක්මවා ගිය විදිහටයි අපේ ජීවිතය ගැන කල්පනා කළ යුත්තේ. සාමාන්‍ය මනුෂ්‍යයා ගේ දොර හදමින් යාන වාහන ආදී භෞතික සැප සම්පත් දියුණු කරමින් ජීවිතේ වාසනාවන්ත කරගන්න උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය. ඒක ඔබත් කරනවා. ඒක එපා කියලා අපි කියන්නේ ඒක කළ යුතුයි සාමාන්‍යසු නේද? එහෙම නැකොලත් අපේ මේ මාසු ජීවිතේ අන්ධ බාල වෙලා යනවා. ඒවත් කරන්න ඕන. නමුත් අපි දැන් කලින් කතා කළා ඊට වඩා අප දැනුමින් පොහොසත් වීම, ලෝක විශ්ය ගැන අපේ දැනුම පොහොසත් වීම වාසනාවක් නේ. ඊට වඩා වාසනාවන්ත වෙන්නේ කොමකින්ද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බව උපදවා සම්පූර්ණ කර ගැනීමෙන්. ඒ ගැන ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. මක් නිසාද බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා අපි අහලා තියෙනවා භාගතුන් වහන්සේ පෙන්වා දෙන දේ අතර මිනිසුන් ගත කරන මේ ජීවිතයේ ස්වල්ප කලකින් අවසන් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවනේ. ඒක අපිට පිළිගන්න පුළුවන්ද බැරිද? පිළිගන්න වෙනවා. නමුත් මේක පිළි නොගත්තොත් මොකද වෙන්නේ? එහෙම නොවේ කියලා හිතුවොත් මොකද වෙන්නේ? අතරමං වෙනවා. අපිට යම් ප්‍රතිලාභයක් ලබන්න මීට වඩා උසස් ප්‍රතිලාභයක් ලබන්න අවස්ථාවක් තිබුණොත් ඒක නැති වෙලා යනවා. ඒ වැරදි අදහසක් තුල අපි ඉන්නවා. මොකක්ද වැරදි අදහස? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපේ ජීවිතේ తాවකාලිකයි. తాවකාලිකයි කියලා අපි පිළිනුගත්තොත් අපි අතරමං වෙනවා. අපිට මේ ජීවිතයේ අවසන් වෙන්න පෙර ලබන්න පුළුවන් යම් වටිනා ප්‍රතිලාභ තිබුණොත් ඒවා අත් කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ ජීවිතේ తాවකාලිකයි, ස්වල්ප කලකින් අපට මෙහින් යන්න වෙනවා. ඒතර භාගතුන් වහන්සේ පෙන්වනවා මේ යන මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් මහ පොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ ආදී දුක් සහිත තැන් වලට යනවා. ඊටම ස්වල්ප දෙනෙක් යලි මනුස්ස ලෝකයට හෝ දෙවියන් අතරට පැමිණෙනවා. බලන්න මේ කරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ කරුණ වෙන කිසි කෙනෙකුට නිර්භයව කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේක හරි බය නැතුව ලෝකයට ප්‍රකාශ කරනවා. ඒක සැක කරන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කෙනා මේක තේරුම් ගන්නවා. ඒතර අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන ආය විදිහට අපි තේරුම් ගත්තොත් අපි සුළු කලයි වාසය කරන්නේ මේ යන්න වෙනවා නේද? අපිට මේ යන්න වෙනවද නැද්ද? අපිට මරණයටපත් වෙන්න වෙනවා. නොමරි ඉන්න අපට ලැබෙන්නේ නැහැ. ඒතර අපි මේක තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමෙන්ම අපේ සිතේ පාලනයක් ඇති වෙනවා. සිතේ සංවර බවක් ඇති වෙනවා. සිතේ දමනය වීමක් ඇති වෙනවා. අන්නේ සිතේ සංවර බව, සිතේ පාලනය, සිතේ දමනය අපට උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියට යෑම පිණිස. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා සාගරය වගේ නම් එහි පතුලේ තිබෙන ඊටාම වටිනා දේ ලබා ගන්න නම් ඒ ගැඹුරට කිමිදෙන්න ඕනනේ. නේද? මතු පිටින් ගියාට ගැඹුරේ තියෙන කිසිවක් ලබන්න බෑ. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැඹුරේ තිබෙන උසස් ප්‍රතිලාභ ලබන්න නම්
දමණය වූ සිතක්, පාලනය වූ සිතක් තියෙන්න ඕන. දමණය වූ, පාලනය වූ, අසංවර වූ සිතක් තියෙන කෙනාට ධර්මයේ කිසිදු ප්‍රතිලාභයක් ලබන්න බෑ. ඒ ධර්මයේ කිසි ප්‍රතිලාභයක් ලබන්න බැරි කෙනාට සිද්ධ වෙන්නේ මොකක්ද? අර මරණින් මත්තේ විශාල පිරිසක් නිරේ പ്രേත ලෝකේ තිරිසන් ලෝකයට යනවායි කියලා භාග්‍යවතුන් පෙන්වුවානේ. අන්නේ ගොන්නට එකතු වෙනවා. ධර්මයෙන් පිහිටක් ලබන්න බැරි, ප්‍රතිලාභයක් ලබන්න බැරි අය මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක් දුගතිගාමී වෙන පිරිස ඉන්නවනේ. ඒ පිරිසට එකතු වෙනවා. බලන්න එතකොට මිනිස් ලෝකෙන් චුත වෙද්දී ඔහු දුගතියකට යනවා නම් මේ ලැබූ මිනිස් ජීවිතය සාර්ථක කරගෙන නැහැ. නේද? දැන් අපි මේ වෙද්දීත් අපි සාර්ථකයි. ඇයි අපි තිරිසන් ලෝකයට නොගොස් මිනිස් ලෝකයට ඇවිල්ලා. പ്രേත ලෝකයට නොගොස් මිනිස් ලෝකයට ඇවිල්ලා. නේද? ඊළඟ මිනිස් ලෝකෙත් අපි යහපත් තැනකට ඇවිල්ලා. අතපය ආදී හොඳින් තියෙනවා, ඇහැ කන නාසය හොඳින් තියෙනවා. නේද? හොඳ තැනක අපි ඉන්නවා. ඊළඟට අපේ ලෝක විශ්ය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ ගැන දැනුමක් අපිට තියෙන බණ අහලා. ඒතර අපි අතිශය වාසනාවන්තයි. හිතාගන්න බැරි වාසනාවක් තියෙනවා. මේ විදිහේ වාසනාවක් තිබෙද්දී අප තව දුරටත් ධර්මයේ තේරුම් නොගෙන හිටියොත් අපේ සිතේ පාලනය නැති වෙනවා. සිතේ දමනය නැති වෙනවා. සිතේ සංවර බව නැති වෙනවා. ඒතර අපට අසංවර වූ සිතක්, පාලනය නොවුණු සිතක්, දමනය නොවුණු සිතක් එක්ක වාසය කරන්න වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මොකද බලහත්කාරයෙන් සිත දමනය කරන්න බෑ. බලහත්කාරයෙන් දඬුවම් කරලා සිත දමනය කරන්න බෑ. ඒතර අපිට බුදුරජාන් වහන්සේගේ වචනය පිළි නොගෙන වෙන ක්‍රමයකින් අපේ සිත දමනය කරගන්න අපට බෑ. ඒතර අපට බැරි වුණොත් අපේ සිත දමනය කරගන්න අපිට මොකද වෙන්නේ? ස්වල්පකාරකින් නොමරින්න බෑනේ. නේද? අපි කැමති වුණත් අකමැති වුණත් කවුරු කැමති වුණත් කවුරු අකමැති වුණත් අපට මැරෙන්න සිද්ධ වෙනවා. උපන් සිළු දෙනාට මරණයටපත් වෙන සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් අපිට වළක්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මරණයෙන් මත්තේ සිදුවෙන විපත. මරණයෙන් මත්තේ අපට අත්විඳින්න තියෙන භයානක ස්වභාවය වළක්වන්න අපට පුළුවන්. ඒ තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ මැරෙන මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක්, මහ පොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් තිරිසන් ලෝකෙට යනවා, නිරයට යනවා, പ്രേත ලෝකෙට යනවා. මේ විදිහට පෙන්වා දුන්නානේ. අන්න ඒක වළක්ව ගන්න අපට පුළුවන්. භාගතුන් වහන්සේ පෙන්වන එක වළක්ව ගන්න පුළුවනි. අන්නේ දුක් සහිත ලෝකයකට යන්න ස්වභාවය ප්‍රමාද නොවි වළක්ව ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. එතකොට ඒ දුක් සහිත තැනකට යෑම පාලනය කරගන්නේ වළක්ව ගන්නේ තම තමන් විසින්මයි. තම තමාගේ දුගතිගාමී ගමන තම තමන්ම වළක්වා ගත යුතුයි. අම්මාගේ දුගතිගාමී ගමන වළක්වා ගත යුත්තේ අම්මා. පුතාගේ දුගතිගාමී ගමන වළක්වා ගත යුත්තේ පුතා. තාත්තගේ දුගතිගාමී ගමන වළක්වා ගත යුත්තේ තාත්තා. දරුවගේ දුගතිගාමී ගමන වළක්වා ගත යුත්තේ දරුවා. හැබැයි එකිනෙකාට එකිනෙකා අනුග්‍රහ කරන්න පුළුවන්. උදව් කරන්න පුළුවන්. අනුග්‍රහ කළ යුතුයි. උදව් කළ යුතුයි. පියාට නිරේගාමී ගමනක් තියෙනවා. ඒක වළක්ව ගන්න පුතා උදව් කළ යුතුයි. උදව් කරන්න ඕන. පුතාට නිරේගාමී ගමනක් තියෙනවා නම් ඒක වළක්ව ගන්න තාත්තා උදව් කරන්න ඕන. උදව් කළ යුතුයි. ඒතර දෙමාපියන් නිරේට නොවැටි, අපායට නොවැටි, තිරිසන් ලෝකෙට නොවැටි ආරක්ෂා වීම පිණිස ඔවුන්ම කටයුතු කරන්න ඕන. ඒකට දරුවන් උදව් කළ යුතුයි. දරුවන්ට උදව් කරන්න පුළුවන්. දරුවන් දුගතියට නොවැටි ආරක්ෂා වීම පිණිස දරුවන් විසින්ම උත්සාහ කළ යුතුයි. ඒකට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන්. දෙමාපියන් උදව් කළ යුතුයි. ඒ නිසා අද බණ අහන ඔබ කවුරුත් දෙමාපියෝ දරුවෝ මේ එකිනෙකා මෙතන ඉන්නේ. එතකොට
දරුවන් විදිහට ඔබ ඔබේ දෙමාපියන්ට දුගතියේ වැටෙන්න දෙන්න එපා. දෙමාපියන් විදිහට දරුවන්ට දුගතියේ වැටෙන්න දෙන්න එපා. තම තමන්ගේ දුගතිගාමී ගමන වළක්ව ගන්න ඕන. ඒ වගේම තමන්ගේ සමීපතම අය, හිතයිශීන්, ආදරය කරන අය, සෙනෙහවන්ත අය, එකට සිටින අය, ඒ අය දුගතියෙන් බේර ගන්නට අනුග්‍රහ කරන්න ඕන. එතකොට යම් කෙනෙක් තමාගේ දුගතිගාමී ගමන වළක්ව ගන්නත් උත්සාහ කරනවා නම්, ඒ සඳහා කටයුතු කරනවා නම්, තමාගේ සමීපතමයින්, තමාගේ හිතවතුන්, තමා ආදරය කරන අය, තමාගේ සෙනෙහවන්තයින් දුගතියෙන් බේර ගැනීම පිණිස අනුග්‍රහත් කරනවා නම් අන්නේ අය ශ්‍රාවකයෝ. ඒ අය බුදුරජාන් වහන්සේගේ වචනය පිළිපදින අය. ඒ අය ඒකාන්තයෙන් දුගතියෙන් නිදහස් වෙනවමයි. ඒතර තමන් දුගතියෙන් නිදහස් වෙන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට තමාගේ සමීපතම අය. දරුවන්ට සමීපතම වෙන්නේ දෙමාපියන් නේද? දෙමාපියන් සමීපත වෙන්නේ කවුද? දරුවන්. දරුවන්ට දෙමාපියන්ට වඩා සමීප වෙන කවුරුත් ඉන්නවද? ඊට වඩා සමීප කවුද? නෑ නේද? දරුවන්ට දෙමාපියන් ඊටාම සමීපය, ඊටාම ආදරවන්තය, ඊටා ස්නේහවන්තය, ඊටා හිතයිශී අය. ඒ නිසා දරුවන් කල්පනා කළ යුතුයි. දරුවන් Tamanගේ දුගතිගාමී ගමන වළක්ව ගන්නට ප්‍රමාද නොවි කල්පනා කළ යුතුයි. ඒ වගේම දරුවන් කල්පනා කළ යුතුයි Tamanගේ ඊටා සමීපතම දෙමාපියන් දුගතියෙන් නිදහස් කර ගැනීම පිණිස අනුග්‍රහ කරන්න කල්පනා කරන්න ඕන. ඒතර දෙමාපියන් ඒ විදිහටම දෙමාපියන් Tamanගේ දුගතිගාමී ගමන වළක්ව ගන්න ඕන. ඒකට උත්සාහ කරන්න ඕන. ඒ වගේම දෙමාපියන් Tamanගේ දරුවන් දුගතිය වැටෙන්න නොදී දුගතියින් බේර ගැනීම පිණිස අනුග්‍රහ කරන්න කල්පනා කරන්න ඕන. බලන්න, ඒ බඳු කල්පනාවක් තුළ දරුවන් සහ දෙමාපියන් වාසය කරනවා නම්, ඒ බඳු ගෘහයක්, ඒ බඳු පවුලක් කොයි වගේ වෙයිද? ඊටාම ලස්සන පවුලක් නේද? ඒ බඳු පවුලක වාසය කරන අය මිනිස් ලෝකයේ ඉන්න වටිනාම, එහෙම නැත්නම් මිනිස් ලෝකයේ ඉන්න අතිශය වාසනාවන්ත අය නේද? ඒතර බණ්ඩ එයාට මිනිස් ජීවිතෙත් ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පුළුල් ඊටා පිරිසිදු ලස්සන දැනුමක් ලැබුණා. ඒ වගේම ශ්‍රාවක බවට පත්වීම පිණිසත් එයාට අවස්ථාව ලැබෙනවා. එයා එහෙනම් වාසනාව අතර අග්‍ර වාසනාවට හිමිකරු බවට පත් වෙනවා. නේද? ඒ නිසා ධර්මය අහන ඔබ අන්නේ බඳු වාසනාවන්තයින් බවට පත් විය යුතුයි. ඉතින් එහෙම නොවුනොත් එහෙම මේ වාසනාව ඔබටත් හොරෙන් නැති වෙනවනේ. අපි කැම ටිකක් අනුභව කරමින්, ගෙයක් දොරක් හදමින්, කාමභෝගී ජීවිතයෙන් පමණක් සතුටු වුණොත් ඒ ජීවිතය අන්තිමේ කඳුලෙන් අවසන් වෙනවා. සුසුම් හෙලිමින් අවසන් වෙනවා. එතනින් අවසන් වෙලා අන්තිමට මහා දුක් ගොඩක් සහිත ජීවිතයකට යනවා. දැන් බලන්න, අපට නොහැකි වුණොත් මේ ජීවිතයේ දුගතින් නිදහස් වීම පිණිස කොහෙටද යන්න වෙන්නේ? මේ ජීවිතයේදී අපිට නොහැකි වුණොත් പ്രേත ලෝකෙන් නිදහස් වෙන්න, නිරයෙන් නිදහස් වෙන්න, තිරිසන් ලෝකෙන් නිදහස් වෙන්න මේ ජීවිතයේදී නොහැකි වුණොත් මොකද වෙන්නේ අපිට? ඒ ලෝකයකට යන්න වෙනවා. ඒතර දෙමාපියන්ට නොහැකි වුණොත් දරුවන් බේරගන්න, දරුවන්ට බැරිනොත් දෙමාපියන් බේරගන්න. ඒතර අපි එකිනෙකාගේ ආදරවන්තයෝ, සෙනෙහවන්තයෝ, සමීපතම අයට මොකද වෙන්නේ? ඒගොල්ලෝ දුගතියට යනවා නේද? එහෙනම් බලන්න, සැබෑම ආදරය මොකද්ද? සැබෑම කරුණාව මොකද්ද? සැබෑම හිතවත්කම මොකද්ද? තමා දුගතියට නොගොස්, තමා දුගතියේ නොවැටි, තමාගේ සමීපතම අය, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ දරුවන්, ඥාතීන්, මේ සියලු දෙනා තමන්ට සමීපතම අයත් දුගතියෙන් නිදහස් වීම පිණිස අනුග්‍රහ කිරීම. ඒ සැබෑම ආදරය, සෙනෙහස, අනුකම්පාව, දයාව ආදී දේ එතනයි තියෙන්නේ. ඉබඳු උසස් අග්‍ර වූ ආදරයක්
දයාවක් සෙනෙහසක් අප තුළ තිබෙනවා නම් ඒ බඳු සෙනෙහසකින් දයාවකින් ඉන්න අය රස මිහිරි කෑම ටිකක් හොඳින් දෙන එක සාමාන්‍යයි. නොවි තියෙන්නේ. ලස්සන ඇඳුමක් පැළඳුමක් අරන් දෙන එක නොවි තියෙන්නේ. අපට අපේ අම්මා තාත්තා දුගතියෙන් නිදහස් කරගන්න ඕන කියලා හිතක් එන්නේ නැත්නම් මිහිරි කෑම ටිකක් දෙන එකත් ටික කලකින් එපා වෙනවා. ලස්සන ඇඳුමක් දෙන එකත් ටික කලකින් එපා වෙනවා. ඒකනේ සමහරව අවුරුද්දට විතරනේ ඇඳුමක් ගිහින් දෙන්නේ. නේ? අවුරුද්දට නෑගම් යනකොට අම්මා තාත්තා බලලා ඇඳුමක් චීත්ත කෑල්ලක් පූජා කරන අය ඉන්නවා. නේද? ඊළඟට තමන්ගේ අම්මා තාත්තා කොහොමද ඉන්නේ? ඒගොල්ලන් කොහොමද වාසය කරන්නේ? හොයලා බලන්න නොබලන අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ වගේ කරුණා මෛත්‍රී ආදී සීමා වෙන්නේ. සීමා වෙලා නේද? දැන් නිතර හොයලා බලන ස්වභාවය ගොඩක් අය ළඟ නැහැ. අම්මලා කොහොමද ඉන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද ඒගොල්ලෝ පහසුවෙන් ඉන්නවද කියලා හොයලා බලන්න හිත නැමෙන අය ගොඩක් අඩුයි. සමහර අම්මලා ඔහේ ඉන්නවා, සමහර තාත්තලා ඔහේ ඉන්නවා ශෝකෙන්. ළමයි ඊට පහසුවෙන් ඉන්නවා. ළමයි දුර බැහැර ළඟ පාත ඇත්තෙත් නැහැ. හොයලා බලන්නේ එහෙම ගොඩක් ඉන්නවා. ඒතකොට ඒගොල්ලන් කරුණා මෛත්‍රිය සීමිතයි. උත්සවයකට අවුරුද්දකට ওই වගේ වෙලාවකට කැම ටිකක් දෙනවා, ඇඳුමක් පැළඳුමක් ගිහින් දෙනවා. ඒ වගේ අය ඉන්නවනේ. ඒ මොකද පටු මට්ටමකින් ඒ ආදර කරුණාව රැඳිලා තියෙන්නේ. පොළොල් විදිහට හිතන්න පුරුදු වෙලා නැහැ. දැන් අර සමහර ක්‍රීඩකයෝ දැකලා තියෙනවා ශාරීරියේ එක එක විදිහට නමනවනේ. එහෙම අයට පොඩි ක්‍රීඩාවක් අමාරු නෑ නේද? නේද? ඊටාම පුලුල්ම කල්පනාවක් සහිත මිනිසෙකුට සාමාන්‍ය කල්පනාව ඊටා සාර්ථකයිනේ. නේද? දුගතිගාමී ලෝකයෙන් නිදහස් කරගන්න ඕන කියලා අතිශය පුලුල් කරුණාවක් තියෙනවා නම් යමෙකුට දරුවෙකුට හිතෙනවා නම් අපේ අම්මා තාත්තා කොහොම හරි බේර ගන්න ඕන. දුගතිය වැටෙන්න නොදී බේර ගන්න ඕන කියලා ඊටා පුලුල් කල්පනාවක් තියෙනවා නම් ඊට පස්සේ යා සාමාන්‍ය ජීවිතයේ සූපහසුරපත් නොකර තියයිද අම්මා තාත්තා? නිතර හොයලා බලයි නේද? නේද? ඒ කියන්නේ කරුණා, මෛත්‍රිය, අනුකම්පාව, දයාව ආදී දේවල් පුලුල් විදියට වැඩිලා නම් සාමාන්‍ය ජීවිතයේ තුල ඊටා හොඳ සූපහසුවක් උපදවලා දෙනවා. දෙමාපියන් දරුවන්ටත් එහෙම තමයි. දරුවන් දෙමාපියන් දරුවන් අතර තියෙන සම්බන්ධයේ ඒ වගේ පුලුල් කරුණාවකින් ඊටා උසස් කරුණාවකින් යුක්ත වෙන්න ඕන. එහෙම නැත්නම් කලාතුරකින් කැම ටිකක් දෙන, කලාතුරකින් ගමනක් එක්ක යන, වන්දනා ගමනක් එක්ක යන, ඒ වගේ පොඩි ලඝු කරුණාවකට සීමා වෙනවා. උත්සවයකට, පාටියකට, උපන් දිනයකට ඔය වගේ පොඩි දෙයක් මුල් කරගෙන සැලකිලි සම්මාන දක්වන මට්ටමකටපත් වෙනවා. එහෙම ස්වභාවයන් තියෙනව නේද ඇතැම් තැන්වල. එතකොට ඒ අය දුකසේ වාසය කරන්නේ. නමුත් අප කල්පනා කළොත් අපේ විමුක්තිය එහෙම අප දුකෙන් නිදහස් වෙන, දුගතියෙන් නිදහස් වෙන විදිහට අපගේ ජීවිතය හදාගෙන අම්මා තාත්තත් බේර ගන්න ඕන. දෙමාපියන් බලන්න ඕන. තමන්ගේ ජීවිතයේ දුගතියෙන් නිදහස් කරගෙන ළමයිත් බේර ගන්න ඕන. අන්නේ බඳු කල්පනාවක් ඇති කරගත යුතුයි. එතකොට ඒ බඳු කල්පනාවක් ඇති කර ගන්නට නම් ඒ පුලුල් විදියට සිතන්ට නම් කොහොමද ජීවිතය ගැන හිතන්න ඕන? අපි ස්වල්ප කලයි වාසය කරන්නේ කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. ස්වල්ප කලකින් අපට කලුරිය කරන්න වෙනවා කියලා අපට තේරෙන්න ඕන. මොන විදිහට ලෝකෙ දියුණුණත්, මොනතරම් සම්පත් දියුණුණත් ලෝකේ දාලා යන්න වෙනවා කියලා අපට නිර්වුල් දැනුමකින් යුක්ත වෙන්න ඕන. ඒ දැනුම අපට නැත්තම් අපට බැරි වෙනවා සිත යහපත් විදියට පොළොල් විදියේ කල්පනාවක් සහිත විදියට හිත හදාගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට අපේ ජීවිතයේ తాවකාලික බව එහෙම නැත්නම් ස්වල්ප කලකින් චුත වෙන්න බන බව, සමුගන්න වෙන බව තේරුම් ගන්න නිතර සිහි කරන්න. එයම ප්‍රමාණවත්
අපට ඊට උසස් ගුණාංග නැත්නම් උසස් ගුණධර්ම වලින් යුක්ත හිතක් ඇති කරගන්න. උසස් ගුණධර්මය කියලා කියන්නේ පුළුල් කරුණාවක්. පුළුල් අනුකම්පාවක්. සහිත වීම. දැන් මිනිසුන්ට අනුකම්පා කරනව නැතුව නෙමෙයි. දැන් බලන්න සමහර අය තුල මේ කරුණා මෛත්‍රිය තියෙනවා ඒක මදි. දැන් සමහර සතුන්ට කරුණාව තියෙනවා. අම්මට සැර කරනවා. සමහර සතුන් හොරතල් කරනවා. දරුවන්ට සැර කරනවා. සමහරු වැඩිහිටි නිවාසෙට කියලා කන්න බොන දෙන්න තියෙනවා. අම්මා තාත්තා කොහොම ඉන්නවදවත් හිතෙන්නේ නැහැ. ඒතර ඒකට කරුණාව නැතුවද? අනුකම්පාව නැතුවද? තියෙනවා. නමුත් ඒක පටුයි, ලඝුයි, දුර්වලයි. එහෙනම් කරුණා මෛත්‍රිය බලවත් වෙන්න ඕන. තමාට සමීපතමයාට මොකද වෙන්නේ? බිරිඳගේ කරුණාව ස්වාමියා කෙරෙහි පිහිටන්න ඕන. ස්වාමියාගේ කරුණාව බිරිඳ කෙරෙහි පිහිටන්න ඕන. දෙමාපියන්ගේ කරුණාව දරුවන් කෙරෙහි පිහිටන්න ඕන. දරුවන්ගේ කරුණාව දෙමාපියන් කෙරෙහි පිහිටන්න ඕන. ඇතැම් විට දෙමාපියන් ගෙදර දරුවන් වෙනත් තැන්වල මේ තෑගි භෝග ප්‍රදාන කියන මේ වගේ දේවල් කරනවා. ඒතර ඒවල කරුණාව තියෙනවා නමුත් දුර්වලයි. ඉතින් ඒ කරුණාව බලවත් වෙන්න උපකාර වෙන්නේ මොකද්ද? මොකද්ද ධර්මයේ? අපි ළඟ කරුණාව තියෙනවනේ කරුණාව දුර්වල නම් මොකද වෙන්නේ? වඩා වටිනා කෙනා කෙරේ කරුණාව නැති වෙලා යනවා. නේද? අම්මා ගෙදර ඉඳද්දී දුර බැහැර ගිහින් තෑගි භෝග දෙන්න පුළුවන් ඒ වගේ දේ කරනවා. එහෙම ලෝකේ තියෙනව නේද? ඔයගොල්ලෝ දැකලා තියෙන තරම් ඒ සාමාන්‍ය ලෝකේ තියෙන දේවල් මම කියන්නේ. ඒතර අපේ කරුණා මෛත්‍රිය පුළුල් වෙන්න ඕන. උසස් වෙන්න ඕන. දැන් මණිකක් ඔප කරන්නා වගේ අපේ හිතේ යම් ගුණධර්මයක් තියොත් ඒක බලවත් වෙන්න ඕන, දීප්තිමත් වෙන්න ඕන. ඒ අපේ තියෙන ගුණධර්ම අපි ළඟ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ඒවා තියෙනවා. ඒක දීප්තිමත් වෙන්නේ, බලවත් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ, පුළුල් වෙන්නේ කුමකින්ද? ඒ ධර්මයෙන්. කුමක්ද ඒ ධර්මය? ඒ ධර්මයේ වඩා බල සම්පන්න ධර්මය කුමක්ද? ස්වල්ප කලකින් අපට කලුරිය කරන්න වෙනවා. බොහෝ කල් අපට ඉන්න වෙන්නේ නැහැ. ටික කලයි අපට ඉන්න වෙන්නේ. පරලෝ යන්න සිදු වෙනවා කියලා මේ ජීවිතයේ తాවකාලික බව තේරෙන්න ඕන. ඒතර Tamanට වගේම අන් අයටත් ඒ ඉරණම තියෙනවා. සීල දෙනාටම ස්වල්ප කලයි ඉන්න වෙන්නේ. උපං සීල සතුන් ස්වල්ප කලකින් කලුරිය කරනවා. මේ විදිහට Taman ගැනත් තේරෙන්න ඕන. Taman ගැන තේරුම් ගත්ත කෙනාට අන් අය ගැන තේරුම් ගන්නත් පුළුවන්. ඒතර අපි සීල දෙනා, උපං සීල දෙනා ස්වල්ප කලකින් කලුරිය කරනවා කියලා ඒ කරන කල්පනාවත් සමග අපේ සිතේ තිබෙන යම් ගුණධර්ම ඇද්ද? කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, සෙනෙහස මේවා බලවත් වෙනවා. මණිකක් ඔපමට්ටම් වල දීප්තිමත් වෙන්නාසේ අපේ තිබෙන ගුණධර්ම, කරුණා, මෛත්‍රිය ආදී ධර්මයන් බලවත් වෙනවා, දීප්තිමත් වෙනවා, පුළුල් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අර මේ වටිනා ආභරණයක් දුර්වර්ණ වෙන්නා වගේ. වටිනා ආභරණේ දුර්වර්ණොත් එහි වටිනා බැබලීම නැති වෙලා යනවනේ. ඒ වගේ අපේ තිබෙන අපේ ජීවිතයේ ස්වභාවය අපි තේරුම් නොගත්තොත් අපේ තියෙන ගුණධර්මය දුර්වල වෙලා යනවා. නේ? අපි ළඟ අනුකම්පාව, කරුණා, මෛත්‍රිය තියෙනවා. ජීවිත ස්වභාවය තේරෙන්නේ නැත්නම් ඒ අනුකම්පාව, කරුණා, මෛත්‍රිය මල බැඳෙනවා. දුර්වර්ණ වෙනවා. හැකිලෙනවා. දැන් බලන්න එහෙම ඉන්න අය කොච්චර ඉන්නවද ලෝකෙනේ? දෙමාපියන් දරුවන් කෙරෙහි තියෙන කරුණා මෛත්‍රිය දුර්වල වෙනවා. මේ තරඟකාරී ලෝකයේත් එක්ක එකතු වෙන ඒගොල්ලන්. නේද? ඒ අය අපි මේ ටික කල ඉන්නේ ටික කලක ජීවත් වීම පිණිස අපි කටයුතු කරන්න කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු 1000 ගාණක් වාසය කරනා වගේ මහා යුද්ධයකට පැටලෙලා මිනිස්සු. අම්මා කෑවද දරුවෝ කෑවද මුකුත් නැහැ. අම්මා ඉන්නවද බේත් බොනවද මුකුත් තේරෙන්නේ නැහැ. අවුරුදු 1000 ගානක සැලසුමකට මේගොල්ලෝ සූදානම්. නේද? ඒතර ඒගොල්ලන්ගේ කරුණා මෛත්‍රිය මොකද වෙන්නේ? ඕවා බල බල මට ඉඳලා හරියන්නේ නැහැ කියලා සූදානම් වෙනවනේ. නේද? ළමෙක් ඇඬුවත් මෙන්න මේ ළමයා බලා ගන්න කියලා කෑ ගහලා කියන වෙන කෙනෙකුට. මට වෙලාව නැහැ මට වෙන රාජකාරී. ඇයි මේ අපට ජීවිතේ తాවකාලික බව ගැන කල්පනාවක් අපට නැති නිසා.
අපට පේන්නේ බොහෝ කලක් කළ යුතු දේවල් බොහෝ කලක් ඉන්න තියෙනවා. මේ වගේ අදහසක ඉන්නකොට අපේ තියෙන ගුණධර්ම ආදී දේ දුර්වල වෙලා යනවා. නැත්තම් හැම මිනිසෙකුටම කරුණා මෛත්‍රී අනුකම්පාව තියෙනව නැති නෑ. ඒවා පටු වෙනවා. බලන්න ජීවිත ස්වභාවය ගැන පුළුල්ම දැනුමින් යුක්ත කෙනා කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ. ජීවිතයේ ස්වභාවය ගැන පුළුල්ම දැනුමින් යුක්ත කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ පුළුල්ම දැනුම කුමක්ද? ස්වල්ප කලයි ජීවිතයේ තියෙන්නේ. ජීවිතයේ ස්වල්ප කලයි තියෙන්නේ. උපන් කෙනාට නොමැරී සිටීමක් නැහැ. තනාග පිණි වගේ ජීවිතේ මෙන්න මෙබඳු පුළුල් දැනුම කාගේ දැනුමද? බුදුරජාණන් වහන්සේගේ. ඒ පුළුල් දැනුම තමන් වහන්සේ ගැන පමණක් නෙවෙයි. උපන් සිළු දෙනාගේ ජීවිත ගැන උන්වහන්සේගේ දැනුම තියෙන්නේ. ඒතර ඒ උන්වහන්සේ තමන්ගේ ජීවිතය ගැන තිබෙන දැනුම වගේම අන්නගේ ජීවිත ස්වභාවය ගැන පුළුල් දැනුමින් යුක්තයි. මොකද්ද? ස්වල්ප කලයි ඉන්න වෙන්නේ. ස්වල්ප කලින් ලෝකෙන් යන්න වෙනවා. කලුරිය කරන්න වෙනවා. ඒ නිශ්චිත පුළුල් නිවැරදි පිරිසුදු දැනුම සම්පූර්ණ වෙනකොට උන්වහන්සේගේ සිතේ තිබුණ ගුණධර්ම වලට මොකද උනේ? උන්වහන්සේගේ සිතේ තිබුණ ගුණධර්මනේ කරුණාව, අනුකම්පාව, මෛත්‍රියම තිබුණා. ජීවිත ස්වභාවය ගැන දැනුම පුළුල් වෙන්න ගුණධර්ම වලට මොකද උනේ? ඒවා දීප්තිමත් වුණා, බබළුණා, පුළුල් වුණා. ඒක තමයි ලෝකේ අග්‍රම දැනුමින් යුක්ත ජීවිතයේ ස්වභාවය ගැන අග්‍රම දැනුමින් යුක්ත බුදුරජාන් වහන්සේගේ ගුණධර්ම තව කෙනෙකුට සම කරන්න බෑ. ඒ කරුණාවට කියන්නේ මහා කරුණාව කියලා. නේද? අපි අහලා තියෙන මහා කරුණාව. ඒක අන් කෙනෙකුට උපදවන්න බෑ. මක් නිසාද? ජීවිත අවබෝධය පිළිබඳ බුදුරජාන් වහන්සේගේ දැනුම අන් කාටවත් ඒ ගාන උපදවන්න බෑ. ඉතින් ඒ වගේ යම් කෙනෙකුට බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා යමෙක් ජීවිතය ගැන තේරුම් ගත්තොත් ඔහු තුල තිබෙන කරුණාවත් බලවත් වෙනවා. අපට තේරෙනවා නම් අපේ ජීවිතයේ සුළු කලයි ස්වල්ප කලකින් අපට කලුරිය කරන්න වෙනවා. අපි වගේම තමයි අන් අයටත් කියලා අපට තේරෙනොත් අපි අපේ සමීපතමීන් ගැන අපේ හිතේ තියෙන කරුණාව බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනවා. පැහැදිලිද? එහෙනම් ජීවිතාවබෝධය දුර්වල වෙන්න අපේ ගුණධර්ම දුර්වල වෙනවා. ජීවිතාවබෝධය පුළුල් වෙන්න අපේ ගුණධර්ම පුළුල් වෙනවා. බුදුරජාන් වහන්සේ තුල තිබුණත් ඒකයි. බුදුරජාන් වහන්සේගේ ජීවිතාවබෝධය සම්පූර්ණ වෙන්න උන්වහන්සේගේ ගුණධර්ම පුළුල් වුණා, බලවත් වුණා. උන්වහන්සේගේ මහා කරුණාව, මෛත්‍රිය බලවත් වුණා. ඉතින් අපි භාගතුන් වහන්සේගේ ධර්මය තේරුම් අරගෙන අපගේ ජීවිතය ගැන නියම ස්වභාවය යථාර්ථය තේරුම් ගනිමින් අපේ ජීවිතාවබෝධය පුළුල් කරගත්තොත් ඒ අවබෝධයේ පුළුල් වීම සම්පූර්ණ වීම අපේ ගුණධර්ම සම්පූර්ණ වෙන්න උපකාර වෙනවා. අපේ ගුණධර්ම වල බලවත් වීම දීප්තිමත් වීම පිණිස අපේ අවබෝධය උපකාර වෙනවා. අපට තේරෙන්නේ නැත්නම් අපි ස්වල්ප කලකින් කලුරිය කරනවා කියලා නොමරෙන මිනිස්සු වගේ වැඩ කරනවා. නොමරෙන මිනිසයාට මැරෙන්නේ නැහැ කියලා හිතන කෙනාට පිනක් පවක් තේරෙන්නේ නැහැ, හොඳක් නරකක් තේරෙන්නේ නැහැ නේද? කිසි ගුණධර්මයක් නැහැ ඔහු තුළ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මයේ තුල අපේ ජීවිතය ගැන හිතන්න ඊටා පහසු දහම් කරුණු තියෙනවා. අපට තේරුම් ගන්න බැරි දුෂ්කර භාෂාවෙන් අමාරු එහෙම දෙයක් නැහැ. ඊටා පහසු විදිහටයි ධර්මයේ කියලා තියෙන්නේ. ඒ ධර්මයේ තේරුම් ගන්න. ඒ ධර්මයට අනුව ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතර ඔබ කොයි කාටත් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ යන මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් අපායට වැටෙන බව. අපි කලින් කතා කළා නේද? භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මැරෙන මිනිසුන්ගෙන් විශාල ප්‍රමාණයක් අපායට යන්නේ ඇයි? ශ්‍රාවකත්වයට නොපැමිණීම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නොවීම. ඒතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් බවට පත් වුණොත් ඔහු කිසි කලක දුගතියකට යන්නේ නැහැ. ඒ නිසා අප උත්සාහ කළ යුතුයි ශ්‍රාවකෙක් බවට පත් වෙන්න.
අපේ දෙමාපියන් අපේ සමීපතම අයත් ශ්‍රාවකීන් බවට පත්වීම පිණිස අනුග්‍රහ කරන්න අප උත්සාහ කළ යුතුයි. ඒතර අප කවුරුත් සාර්ථකයි. ඉතින් ඒ විදිහට අප අපේ ජීවිතයත් සාර්ථක කරගෙන අපේ සමීපතම අයත් සාර්ථක බවට පත්වීම පිණිස අනුග්‍රහ කරන්න නම් අප ඇත්තටම කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ ගැන හොඳින් තේරුම් ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ගැන හොඳින් තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණොත් ඒ බුදුරජාණන් වහන්සේ කිව් දේ අපි පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන අපට විශ්වාසයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැත්නම් බුදුරජාණන් වහන්සේ කිව් දේ අපි පිළිගන්නවද? පිළිගන්නේ නේද? දැන් සාමාන්‍ය විෂයක් වුණත් ඒ ඉගෙන ගන්න අපි යමෙක් ගණන් ඉගෙන ගන්නවා විද්‍යාව ඉගෙන ගන්නවා. ඒතරේ උගන්වන කෙනා ගැන විශ්වාසයක් තිබුණොත් අපි කියලා දෙන පාඩම ඉගෙන ගන්නවා. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපි ඒ වෛද්‍යවරයා ගැන විශ්වාසයක් තිබුණොත් ඒ උපදේශය පිළිපදිනවා. විශ්වාසය නැත්නම් වෛද්‍යවරයා මොනවාක්වත් පිළිගන්නේ නැහැ. නේද? කොච්චර හොඳ බෙහෙතක් දුන්නත් බොන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයා ගැන විශ්වාසය තිබුණා කියන පමාවෙන් අපේ උපදේශය පිළිපදිනවා. ඒ වගේ අපිට බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසයක් තියෙනවා නම් බුදුරජාන් වහන්සේගේ වචනය පිළිගන්නවා. ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. බුද්ධ වචනේ පිළිගත්තා නම් එයින්ම අපේ ජීවිතය ගැන තිබෙන අවබෝධය පුළුල් දෙයක් බවට පත් වෙනවා. ජීවිත අවබෝධයේ පුළුල් වීමත් සමගම අපේ ගුණධර්ම අපේ ජීවිතය තුළ යම් ගුණයක් තියෙනවා නේද? ඒ ගුණධර්ම බලවත් වෙනවා. දැන් බලන්න අම්මා කෙනෙක් Tamanගේ දරුවට අනුකම්පාව කරනව තියෙන්න පුළුවන්. නේද? නැත්තේ නෑ. නමුත් අනිකුත් අයට අනුකම්පාවක් නැති වෙන්න පුළුවන්. නේද? සත්තු බලන්න. සතුත් එහෙමයි. Tamanගේ පැටියට අනුකම්පාවක් තියෙනවා. අනික් සතාගේ පැටියට ඒ සතා මරන් කනවනේ. නේද? ඒ වගේ මිනිස්සු තුලත් එහෙම තමයි. Tamanගේ ළමයාට අනුකම්පාව තියෙනවා. අන් අයට අනුකම්පාව අඩු වෙනවා ටික ටික. තියෙනව නැත්තේ නෑ. Tamanගේ කෙනාට තරන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කොහොමද? සීමාවක් නෑ. නේද? මිනිසුන් සීමාවක් නැතුව මිනිසුන්ට අනුකම්පාව තියෙනවා. සතුන්ට දෙවියන්ට බඹුන්ට සිළු දෙනා කෙරේ පැතිරිච්ච පුළුල් එක හා සම කරුණාවක් තියෙන. ඒතර අප ධර්මයේ ඉගෙන ගත්තොත් අප ධර්මයේ පිළිගත්තොත් බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිගත්තොත් බුදුරජාන් වහන්සේගේ අවබෝධය අපි තේරුම් ගත්තොත් අපගේ ගුණය සීමා වෙන්නේ නැහැ. අපේ සීමිතව තියෙන ගුණය පුළුල් වෙනවා. දැන් බලන්න අපි අපේම ළමයින්ට පමණක් අනුකම්පා කරමින් හිටියොත් අන් අයට අනුකම්පාවක් නැත්නම් ඒක ඇද්ද ප්‍රමාණවත්ද අපිට දිනු කරන්න අපිට අපායෙන් නිදහස නැද්ද ඒක ඇද්ද අපිට හිතවතාට අපි අනුකම්පා කරනවා අනිත් කෙනා කෙනේ අමනාපයක් ඇති වෙනවා නම් තරහක් ඇති වෙනවා නම් අපේ සිත කෙලෙසෙනවා නේද? කෙලෙසෙනවා. එහෙනම් අපට පුළුවන් වෙන්න ඕනේ තමාට සමීපතම අයටත් අන් අයටත් කොයි කාටත් එක විදිහට අනුකම්පාව කරුණා මෛත්‍රී දක්වන්න අපට පුළුවන් වෙන්න ඕන. දැන් අපේ ළමයින්ට අනුකම්පාව කරනවා වගේ අන් අය කෙරෙහිත් අනුකම්පාවක් කරන්න අපට පුළුවන් වෙන්න ඕන. තමන්ගේ හිතවතාට අනුකම්පා කරමින් අන් අය කෙරෙහි අනුකම්පා රහිතව ජීවත් වෙන අය ලෝකේ ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. නේද? තමාගේ ළමයාට සියලු පහසුකම් දෙමින් අපි බස් එක ගියත් තමාගේ ළමයාට කොහොම හරි සීට් එක අරන් දෙනවා නම් අන්නගේ ළමයා හිටගෙන තියා කොහොම ගියත් අපට අනුකම්පාවක් එන්නේ නැත්තම් අපේ හිතට මොකද වෙන්නේ? නේද? අපට බොහෝ දෙනා කෙරෙහි සමසිතෙන් සලකන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ නේද? නේද? තමා ගැනත් අන් අය ගැනත් එකසේ හිතන්න අපට පුළුවන් වෙන්න ඕන. ඒතර ඒක තමයි කරුණා මෛත්‍රී ආදී ගුණධර්ම ඒ විදිහට දිනු කරගන්න ඕන. නැත්තම් හැම මිනිසෙක්ම තමාට සමීපතම අයට කරුණා මෛත්‍රියක් තියෙන්න පුළුවන්. අන් අයට නෑ. ඒතර ඒක ප්‍රමාණවත් ඒ ගුණය. ඒ ගුණය ප්‍රමාණවත් නෑ. ඒතර ඒ ගුණය ප්‍රමාණවත් නොවි පටු වෙන්නේ ඇයි? අපේ ජීවිත අවබෝධය
පටුයි. දුර්වලයි. අපේ ජීවිත අවබෝධය පුළුල් නම් අපේ කරුණාව, අනුකම්පාව, මෛත්‍රිය ආදී උසස් ගුණධර්ම පුළුල් වෙනවා. එතකොට අපිට පුළුවනි දැන් මෛත්‍රී හිත තියෙනවා නම් තමාටත් මෛත්‍රී වඩමින් අන් අයටත් මෛත්‍රී වඩමින් සීල සතුන් කෙරෙහි මෛත්‍රී වඩන්න පුළුවන් කමක් එනවා. ඒ සීල සතුන් කෙරෙහි මෛත්‍රී වඩන්න පුළුවන්කම ඉන්නේ කොහොමද අයටද? ජීවිත අවබෝධයේ පුළුල් නම්. ජීවිත අවබෝධයේ පටුයි නම් අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය වගේ මොකද වෙන්නේ? දුර්වල වෙනවා. නේද? පැහැදිලිද මං කියන්නේ? ඒ නිසා ජීවිත අවබෝධයේ දුර්වල මට්ටමක තිබුණොත් අපට අපායෙන් නිදහස් වෙන විදියට හිතේ ගුණ ධර්ම දිනු කරන්න බැරි වෙනවා. අපායෙන් නිදහස් වෙන්න නම් අනුකම්පා, කරුණා, මෛත්‍රිය ආදී ගුණ ධර්ම අපේ සිතේ තියෙන්න ඕන. කරුණා මෛත්‍රියක් හිතේ බලවත්ව නැත්නම් ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. සොරකමින් නිදහස් වෙන්න බැරි වෙනවා. වැරදි කාමසයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. මද්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. බොරුවෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. බලන්න සමහර අය කියනවා නේද ළමයින්ට කණ්ඩ දෙන්න හොරකමක් කරා. ළමයි බඩගිනි තියන්න බෑ. ඇයි ළමයින්ට අනුකම්පාව. නමුත් බලන්න ඒ අනුකම්පාව පටුයි නේද? ළමයා බේරගන්න මිනිස්සු මරණ අය ඉන්නවා. ළමයාට යම් කෙනෙක් සැර කරා කියලා මිනිස්සු කෙරෙහි වෛරයෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. තමාගේ දරුවෝ ආදී අය කෙරෙහි තියෙන අනුකම්පා කරුණාව මුල් කරගෙන අන් අය කෙරෙහි වෛරය, ක්‍රෝධය, අනුකම්පා විරහිත බව ඇති කර ගන්න අය කොච්චර ඉන්නවද? නේද? තමන් ඇති කරන සතෙක් උදෙසා වෙනත් අය කෙරෙහි, මිනිසුන් කෙරෙහි වෛරයට, ක්‍රෝධයට යන මිනිසු නැද්ද? නේද? ඒතර එයා තුළ අනුකම්පා කරව නැතුවද? තියෙනව නේද? නමුත් ඒ අනුකම්පාව, කරුණාව වගේ ගුණයන්ට මොකද වෙලා තියෙන්නේ? ඊටාම පටුයි, ඊටාම ලඝුයි. ඒතර පුළුවන් ද ඒ අය තුළ ඒ තියෙන අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය ආදී ගුණය ඒ දුගතින් නිදහස් වෙන්න ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් නැහැ. Tamanගෙම දරුවන් ආදරෙන් හදනවා. අන් අය කෙරේ අනුකම්පාවක් නැහැ. නේ? එහෙනම් අපි අපේ දරුවන් කෙරේ අනුකම්පාව තියෙන වගේම අන් අය කෙරේ වෛර නොකරන හිතක්, තරහ නොකරන හිතක්, අනුකම්පාසගත හිතක් උපදව ගන්න ඕන. කොහොමද මේ දුෂ්කර වැඩේ කරන්නේ? දැන් ඊටාම රළු මිනිසයා තමන්ගේ දරුවට ආදරේනේ. නේද? දැන් සතුන් මරාගෙන කන කොටියෝ ඉන්නවා. සිංහයෝ ඉන්නවා. තමන්ගේ පැටියට ආදරේද නැද්ද? අනිත් අයට රුධිර විදිහට මරන් කනවා නේද? මිනිසුන් අතර ඕක නැද්ද? තමන්ගේ දරුවට ආදරේ අන් අයගේ දරුවන්ට එලෙස ආදරේ කරන්නේ නැහැ නේද? නේද? එහෙනම් ඒ කරුණා මෛත්‍රිය දුගතින් නිදහස් වීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම තමයි ඒ වගේ කරුණා මෛත්‍රිය දුර්වලුණ තැනදී උට මොකද වෙන්නේ? ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. සොරකමින් නිදහස් වෙන්න බැරි වෙනවා. වැරදි කාමසයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. බොරුවෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. මද්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. එහෙනම් යමෙකුට ඒ නරක දේවල්, නිරේගාමී පෞරස් වෙන ක්‍රියාවන් වලින් බේරෙන්න නම් ඒ සිත තුළ අනුකම්පාව, කරුණා, මෛත්‍රිය ආදී ගුණයන් පුළුල්ව තියෙන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ ළමයි, තමන්ගේ සමීපතමයන් රකින්න කියලා වුණත් නරක දේ කරන්න පුළුවන්. දැන් බලන්න සතුන් මරණ එක, සොරකම් කරන එක, වැරදි කාමසේනේ, බොරු කියන එක, මත්ද්‍රව්‍ය භාවිතය මේ ආදී දේවල් ළමයි පෝෂණය කරන්න, බිරිඳ පෝෂණය කරන්න, දෙමාපියන් පෝෂණය කරන්න කියලා මිනිස්සු කරනවා. තමන් ජීවත් වෙන්න කියලා කරනවා. නේ? එහෙනම් එතන අනුකම්පා කරනවා කියලා තියෙනවා. ඊටා පටුයි, ලඟුයි. නේද? නමුත් අපේ ජීවිත අවබෝධය කියන දේ අපිට හොඳින් තියෙනවා නම් ජීවත් වීම පිණිසවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ළමයි රැකීම පිණිසවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේවන කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. නරක දේවල් අතහරිනවා. බලන්න ජීවිත අවබෝධය පුළුල් වීමත් එක්ක ගුණධර්ම පුළුල් වෙනවා. ජීවිත අවබෝධය දුර්වල වෙනකොට
ගුණධර්ම දුර්වල වෙනවා. ගුණධර්ම දුර්වල වීමෙන් තමයි වැරදි ක්‍රියාවන්ට යොමු වෙන්නේ. දැන් යම් කෙනෙක් තුළ මෛත්‍රිය නැත්නම් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේන, බොරු කියන එක, මත්ද්‍රව්‍ය බොන එක කරනවා. මෛත්‍රිය තියෙනවා නම්, අනුකම්පාව තියෙනවා නම්, කරුණාව තියෙනවා නම් ඔවුන් අතින් ප්‍රාණඝාතය, සොරකම් කිරීම ආදී දේවල් කෙරෙන්නේ නැහැ. නමුත් ඒ තියෙන මෛත්‍රිය, අනුකම්පාව පටුයි නම්, තමාගෙන් පිටට පතුර ගන්න බැරි නම් පැහැදිලිද? එහෙනම් ඒ පටු සීමිත අනුකම්පාව, කරුණා, මෛත්‍රිය ප්‍රමාණවත් නැහැ අපායගාමී පාප කර්ම වලින් හිත ආරක්ෂා කරගන්න. අපි අපාය නොවැටෙන්න නම් අපායට වැටෙන කර්ම වලින් අපි නිදහස් වෙන්න ඕනනේ. අපායට වැටෙන කර්ම කරන ස්වභාවයෙන් යුක්තයි නම් හිත අපායෙන් බේරෙන්න බෑ. නේද? අපායට වැටෙන ස්වභාවය, අපායට වැටෙන හේතුන කර්ම නොකිරෙන මට්ටමට හිත සකස් වෙලා නම් අපායට වැටෙන්නේ නැහැ. අපායට වැටෙන ස්වභාවයේ කර්ම මොනවද? කායික දුස්චරිතය, වාචසික දුස්චරිතය, මානසික දුස්චරිතය, ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේනය, බොරු කීම, මේ වගේ දේවල් අපායගාමී පාප කර්ම. ඒ පාප කර්ම සියල්ල කරන්න හේතු වෙන්නේ කරුණාවක් නැතිකම, අනුකම්පාවක් නැතිකම, මෛත්‍රියක් නැතිකම. නේද? යම් කෙනෙක් තුළ කරුණා මෛත්‍රිය හොඳින් තියෙනවා නම්, අනුකම්පාව හොඳින් තියෙනවා නම් ඒ නරක ක්‍රියා කරයිද? කරන්නේ. නමුත් බලන්න, අපි කලින් ඔබට කිව්වා ඇතම් මිනිස්සු ඉන්නවා Tamanගේ ළමයින්ට අනුකම්පාව තියෙනවා, කරුණාව තියෙනවා, ළමයි පෝෂණය කරන්න නරක දෙයක් කරනවා. ඒතර ඒ අනුකම්පාව තියෙනවා, නමුත් මදි නේද? ප්‍රමාණවත්ද? අන්න තේරුම් ගන්න. එහෙනම් ඒ අනුකම්පා කරුණාව පුළුල් වෙන්න ඕන. තමාටත් අන් අය කෙරෙහිත්, තමා කෙරෙහිත් අන් අය කෙරෙහිත් පැතිරුණු මෛත්‍රී සිතක් තියෙන්න ඕන. ආන්නේ විදිහට පැතිරුණු මෛත්‍රියක් සිළු දෙනා කෙරෙහි පතුරවන්න පුළුවන් ගුණවත් සිතක් යමෙක් උපදව ගත්තොත්, ඒ බඳු සිතකින් යුක්ත කෙනා ප්‍රාණඝාතයට යොමු වෙන්නේ නැහැ. සොරකමට යොමු වෙන්නේ නැහැ. වැරදි කාම සේවනට යොමු වෙන්නේ නැහැ. බොරු කීමට යොමු වෙන්නේ නැහැ. මද්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙන්නේ නැහැ. බඩගින්නේ සිටියත් ඔවුන් බඩගින්නේ නැති කරගන්න වැරදි දේ කරන්නේ නැහැ. ජීවිතයේ රැකගන්න හෝ වැරදි දේ නොකරන අය බවට පත් වෙනවා ඒ උසස් ගුණ ධර්ම වලින් යුක්ත මිනිසයා. ඒ කියන්නේ පුලුල් ගුණ ධර්මයක්. පුලුල් සිතක් කියන්නේ ඒකයි. ගුණ ධර්ම වලින් පිරුණු හිතක්. තමාටත් අන් අයටත් මෙත් වඩන්න පුළුවන් නම්, තමා කෙරෙහිත් අන් අය කෙරෙහිත් මෛත්‍රිය තියෙනවා නම් පුලුල් සිතක්. තමන්ට මෛත්‍රිය තියෙනවා, තමන්ගේ දරුවට මෛත්‍රී කරනවා, අන් අයට මෛත්‍රියක් නැත්නම්, අන් සතුන් කෙරෙහි මෛත්‍රියක් නැත්නම් පටුයි සිත. ඒතර නිරයෙන් නිදහස් වෙන්න බෑ. අපි ළමයින්ට ආදරෙන් වැරදි දෙයක් කළා හම්බ කළා කන්න දුන්නා කියලා එතන අපට නිදහසක් තියනවද? අපායෙන් බේරෙන්න පුළුවන්ද? බෑ. නේද? ඒ නිසා අප කල්පනා කළ යුත්තේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත් වෙන්න නම් අපායෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට පැමිණෙන්න ඕන. අපායෙන් නිදහස් වෙන්න බැරි නම් ඔවුන් ශ්‍රාවකෝ නෙවෙයි. ඔවුන්ට ශ්‍රාවකත්වයක් නැහැ. එහෙනම් අපායෙන් නිදහස් වෙන්න පුළුවන් ඒ ශ්‍රාවක භව තුළ පිහිටි කෙනා නිදහස් අපායෙන්. එතකොට අපායෙන් නිදහස් කෙනා ප්‍රාණඝාතය නොකරන, සොරකම් නොකරන, වැරදි කාමශීලී නොකර, බොරු නොකියන, මද්ද්‍රව්‍ය භාවිතය නැති ඒ දුෂ්චරිතයේ අතහැරපු කෙනා. බඩගින්න නිවා ගන්නවත් ඔහු දුෂ්චරිතය කරන්නේ නැහැ. තමාගේ කුසගින්න නිවන්නට, තමාගේ ජීවිතය රැක ගන්නවත් දුෂ්චරිතය කරන්නේ නැහැ. දරුවාගේ කුසගින්න නිවන්නටවත්, දරුවගේ ජීවිතය රකින්නවත් දුෂ්චරිතය කරන්නේ නැහැ. ඒතර බිරිඳ රකින්නවත්, දෙමාපියන් රකින්නවත් ඔවුන් දුෂ්චරිතය කරන්නේ නැහැ. ඒ තමයි ශ්‍රාවකයා. ඒතර දුෂ්චරිතයෙන් වළකින්න නම් නීතියකින් පුළුවන්ද? නීතියකින් බෑ. දුෂ්චරිතයෙන් වළකින්න නම් මොකද්ද තියෙන්න ඕන සුදුසුකම? ගුණගරුක සිතක්, මෛත්‍රියෙන් යුක්ත සිතක්, කරුණාවෙන් යුක්ත සිතක්, අනුකම්පාවෙන් යුක්ත සිතක් තියෙන්න ඕන. ඒ කරුණා මෛත්‍රිය පටු සිතක්කට දුෂ්චරිතයෙන් නිදහස් වෙන්න බෑ. දැන් ඒක ඔබට තේරෙන්න ඕනනේ නේද? කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම වලින් පටු නම් යම් කෙනෙකුගේ කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම සුළු වෙන්නම් තියෙන්නේ, පටු මට්ටමින් නම් තියෙන්නේ,
ඔහුට දුෂ්චරිත නිදහස් වෙන්න බෑ. ඔහු විවිධ හේතු පෙන්වනවා. ජීවත් වෙන්න කරා, හදිසි කෝපයට කරා, ආත්ම ආරක්ෂාවට කරා, කුසගින්න නිවා ගන්න කරා, දෙමාපියෝ පෝෂණය කරන්න කරා, ළමයි පෝෂණය කරන්න කරා, ආගම රකින්න කරා, ජාතිය රකින්න කරා, භූමිය රකින්න කරා. මේ වගේ හේතු වෙනවා. ඒ කුමන හේතුව කරත් කුමන හේතුව වුණත් අපායෙන් නිදහස් වෙන්න ඒ හේතුව සාධාරණ වෙන්නේ නැහැ. ඒ හේතු පෙන්වන්නේ අනවබෝධය නිසා මිසක අවබෝධය නිසා නෙවෙයි. මොකද්ද මේ වර්ධ කරන්න හේතුව? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේන, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේ ආදී වැරදි කරන්න හේතුව මොකද්ද? ගුණධර්ම නැහැ. මොනවද ගුණධර්ම? මෛත්‍රී, අනුකම්පාව, කරුණාව ආදී ගුණධර්ම දුර්වලයි. පුළුල් නැහැ. ඒවා තියෙනව නැත්තේ නෑ. තියෙනවා. ඊටාම දරුණු සතුන්ටත් තියෙනවනේ ආදරේ කරුණාව. දැන් මං කිය කොටියා අතිශය රුදුරු සතෙක්නේ. පන පිටින් සතු ඉරලා කන සතෙක්. නමුත් Tamanගේ සතාට Tamanගේ පැටියට ආදරේ. අනුකම්පාව තියෙනවා. නේද? ඒ වගේ අතිශය දරුණු ක්‍රියාකාරකම් කරන මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒගොල්ලෝ Tamanගේ දරුවන්ට ආදරේ නැද්ද? නේ? තියෙනවා. එහෙනම් අපි හිතමු යම් මිනිස්සු ඉන්නවා ප්‍රාණඝාතය කරන, සොරකම් කරන, වැරදි කාමසේවන කරන, බොරු කියන මිනිස්සු ඉන්නවා. එයාට අනුකම්පා කරනව නැද්ද? තියෙනවා. ඒක පොඩි, පටුයි, ලඝුයි, සීමිතයි. අන්නේ ටික මදි අපායෙන් නිදහස් වෙන්න. අපායෙන් නිදහස් වීම පිණිස පුළුල් සිතක්, පුළුල් පැතුරුණු සිතක් ඕන. පැතිරෙන්න ඕන ගුණධර්මයෙන්. ඒ ගුණධර්මයේ අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය ආදී ගුණධර්ම. ඒ ගුණධර්ම ඉපදෙන්නේ කුමකින්ද? ජීවිතාබෝධය පුළුල් වෙන්න ඒ ගුණධර්ම ඉපදෙනවා, උපදව ගන්න පුළුවන්. ඒතර අපේ ජීවිතාබෝධය දුර්වල නම් අපේ ගුණධර්ම මොකද වෙන්නේ? පටු වෙනවා. තේරුම් ගන්න. අපි කොච්චර දත් කහගෙන භාවනා කරත් මෛත්‍රී වැඩුවොත් වැඩෙන්නේ නැත්තේ ඒකයි. දැන් කියනොත් මට මෛත්‍රී වැඩෙන්නේ නැහැ කියලා විලාප දෙන කට ඉන්නවනේ. එහෙම නොවැඩී තියෙද මිනිස්සුන්ට මෛත්‍රී වැඩෙන්නේ නැති අය? හේතුව තේරුම් ගන්න. මොකද හේතුව? ජීවිත අවබෝධය නැහැ. ඒ ඇයිට ළමයාගේ ජීවිත රැක ගන්න අන් අයට වෛරය ඉපදෙනවා. පැහැදිලිද? ජීවිත අවබෝධය පුළුල් වෙනකොට අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ. මෛත්‍රී කරුණාව ඉපදෙනවා. මොකද බුදුරජාණන් පෙන්වා දෙනවා අපේ භාග්‍යතුන්ගේ ධර්මය හේතු සහිතයි. හේතු රහිතව ඉපදෙන්නේ නැහැ. හේතු රහිත නැහැ ධර්මය. ඒතර අපට අපේ ජීවිතයේ ස්වභාවය තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට අපේ ජීවිතය ගැන හිතන්න පුළුවන් නම් ඒ ජීවිත අවබෝධයෙන් යුක්ත හිත තුළ කරුණා, මෛත්‍රිය, අනුකම්පාව ආදී ඊතා උසස් ධර්මයන් ඉපදෙනවා. ඒ උසස් ධර්මයන් දුර්වල හිතක ඉපදෙන්නේ නැහැ. දුර්වල ලාමක සිතක උසස් ගුණධර්ම ඉපදෙන්නේ නැහැ. දැන් අර සාමාන්‍ය විදිහට අපි කල්පනා කළත් නිසරු බිමක සාරවත්යක් ඉපදෙනවද? නිසරු බිමක සාරවත්යක් ඉපදෙන්නේ නැහැ. සරු බිමේ සරු දෙයක් ඉපදෙනවා. සරු බිමේ නිසරු දෙයක් ඉපදෙනවද? නිසරු දෙයක් ඉපදෙන්නේ නැහැ. සරු බිමේ සරු දෙයක් ඉපදෙනවා. නිසරු බිමේ නිසරු දෙයක්මයි ඇති වෙන්නේ. ඒ වගේ අපේ සිත නිසරුයි නම්, සාරයක් නැත්තම්, දුර්වල නම් එතන කොහොමද වඩා වටිනා දෙයක් ඉපදෙන්නේ? වඩා වටින දෙයක් ඉපදෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කවදාවත් හිතන්න එපා අනේ මට මෛත්‍රී වැඩෙන්නේ නැහනේ. අනේ මට බුදු ගුණ වැඩෙන්නේ නැහනේ. කියලා ඔබ හිතනවා නම් දැන් සමහරු කියනවා අපට බුදු ගුණ වැඩෙන්නේ නැහැ. ඒ කමටහන මට අයිති නැහැ. මට වෙන කමටහනක් වෙන්න ඇති කියලා හිතන අය ඉන්නෝනේ. සමහරු කියනවත් නේ. එහෙම අපිට ඇහිලා තියෙනවා. එතකොට ඔබට බුදු ගුණ කමටහන වැඩෙන්නේ නැහැ. ඔබට මෛත්‍රී වෙන්නද ඔබේ කමටහන කියලා කෙනෙක් කිව්වොත් වෙන්න බෑනේ. මෛත්‍රිය හැමෝටම වැඩෙන එකක්. නොවැඩෙනව නම් මොකද හේතුව? සිත නිසරුයි, දුර්වලයි. ඒ මෛත්‍රිය කියන උසස් ගුණය වැඩෙන්න සිත සුදුසු නැහැ. මෛත්‍රිය සියලු මිනිසුන්ට වැඩෙන එකක්. නොවැඩී තියෙන්න බෑ.
හැම සිතකම මෛත්‍රී අංශුවක් කර තියෙනවා. හැම මිනිස්සෙකුගේ සිතකම මෛත්‍රී අංශුවක් කර තියෙනවා. දේවදත්ත ළඟත් තිබුණා. නැත්තේ නෑ. සුළුෙන් හෝ තියෙනවා. මුළු මනින්ම රළු ගොරහැඩි සිතක් එහෙම නෑ කාගේවත්. සිතේ අංශුවක හරි යහපත් දෙයක් තියෙනවා. දැන් ඊටාම નિසරු පොළවේ තනකොළයක් දැන් කාන්තාරේ තනකොළයක් හරි හැදෙනවනේ. නේද? මහා අවුවේ පිච්චෙන කාන්තාරේ තැන් තැන් වල තනකොළයක් හැදෙනවා. ඒ වගේ ඊටාම රළු මිනිසුන්ගේ සිතෙත් මෛත්‍රී ටිකක් හරි තියෙනවා. ඒ සිත අපි යහපත් කරන්න පුළුවන්. දැන් බලන්නකෝ මේ අඟුලිමාලගේ සිත කොයිතරම් රළු ගොරහැඩි පරුස සිතක්ද? මිනිසුන් පන්නකට ගිහින් ආයුධ වලින් ගහලා කපල කොටලා මරලා ඇඟිල්ල කපලා පෙළ දාගත්තේ. මාලයක් හදලා. කොච්චර රළු ගොරහැඩි ක්‍රෝධයෙන් ගිනිගත් හිතක්ද? ඔගේ සිතේ මෛත්‍රිය අහසෙන් ඇවිල්ලා වැටුණාද? තිබුණ මෛත්‍රිය වැඩුණේ. තිබුණා මෛත්‍රිය. ඔගේ සිතේ ගුණේ වඩන්න පුළුවන් වුණා. ඒ ගුණේ වැඩුණේ මොකක් එක්කද? ජීවිත අවබෝධයත් එක්ක. ජීවිත අවබෝධය නිසා පුළුල් වෙන සිත, පිරිසිදු වෙන සිත, එහෙම නැත්නම් සාරවත් වෙන සිත ගුණය වඩන්න පුළුවන්. ඒ නිසා ඔබ ධර්මයේ පුරුදු කරන අය විදිහට, ධර්මයේ පුරුදු කරන ආස කරන අය විදිහට ඔබේ සිත තුළ උසස් ගුණ ධර්ම ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ උසස් ගුණ ධර්ම අතර මෛත්‍රිය, අනුකම්පාව, කරුණාව ආදී දේවල් තමයි ඊටා වටින්නේ. ඉතින් මෛත්‍රියක් නැති කෙනා තුළ, අනුකම්පාව, කරුණාව නැති කෙනා තුළ gedara dore බඩු මුට්ටුවක්වත් පිරිමහන්න බෑ. පිරිමැස්මෙන් කිසි දෙයක් කරන්න බෑ. කාර්යාලයක වැඩ කරන්න ගියත් ඒ වැඩේ හොඳින් කෙරෙන්නේ නැහැ. gedara dore අතුපතු ගන්නවත් පෙළඹෙන්නේ අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් නැති මිනිස්සු. එහෙම අය කොහොමද ප්‍රාණඝාතයෙන් වළකින්නේ? එහෙම අය කොහොමද සොරකමින් වළකින්නේ? එහෙම අය කොහොමද බොරුවෙන් වළකින්නේ? දුෂ්කරයි නේද? ඒ නිසා තමයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මැරෙන මිනිසුන්ගෙන් මහ පොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් අපායට වැටෙනවා කියලා. ඒකට හේතුව මේ මිනිසු තුළ අනුකම්පා, කරුණා, මෛත්‍රිය තිබුණට අර දුෂ්චරිතෙන් නිදහස් වීමට ඒ තියෙන අනුකම්පා, කරුණා, මෛත්‍රිය ප්‍රමාණවත් නැහැ. දුර්වලයි. ඇයි ඒ අනුකම්පා කරනවා දුර්වල පුළුල් නැත්තේ? ජීවිතය ගැන අවබෝධය දුර්වලයි. ඒ ජීවිත අවබෝධය පුළුල් වෙන්නේ නැත්තේ ඇයි? බුද්ධ වචනය පිළිනො ගැනීම. බුදුරජාණන් වහන්සේ වචනය එක්ක අහලා නැහැ. ඇහුවත් පිළිඅරගෙන නැහැ. බුද්ධ වචනයට අහුම්කම් දීලා තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ වචනය සිහි වෙනවා නම්, සිහි කරගන්න පුළුවන් නම් ඔහුට ජීවිත අවබෝධය ඇති වෙනවා. ජීවිත අවබෝධය සමග තමා තුළ තිබෙන ගුණධර්ම පුළුල් වෙනවා, බලවත් වෙනවා, සම්පූර්ණ වෙනවා, දීප්තිමත් බවට පත් වෙනවා. ඒතර තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් සමසිතින්, මෙත්සිතින්, යහපත් සිතින් වාසය කරන්න පුළුවන් වෙනවා. ඒතකොට ඔවුන්ගේ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ආදී ඒ උතුම් ගුණධර්ම බලවත් කරගන්න පුළුවන්. ඒ විදිහේ උතුම් ගුණධර්ම තුළ ඉන්න කෙනාට තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් මෙත්සිත වඩන්න පුළුවන්. කරුණාව වඩන්න පුළුවන්. මුදිතාව වඩන්න පුළුවන්. උපේක්ෂාව වඩන්න පුළුවන්. දැන් බලන්නකෝ ඇතැම් අයට උපේක්ෂාව ආදී ගුණයන් හිතා ගන්නවත් බෑ තියනවාද කියලා. දරුවන්ට දෙමාපියන් කෙරෙහි ඉවසන්න බෑ. දෙමාපියන් දරුවන් ගැන ඉවසන්නේ නැහැ. උපේක්ෂාවක් නැහැ. උපේක්ෂාවක් නැත්තේ කරුණා, මෛත්‍රිය දුර්වලයි. නේද? ඉතින් ඒ නිසා ඒ විදිහේ ගුණධර්ම දුර්වල වෙන්න හේතුව ජීවිත අවබෝධයේ දුර්වල බව. අපි මේ සාමාන්‍ය ලෝකයේ විෂය ගැන ඉගෙන ගන්න අය විදිහට ඒ විෂය තුල පෙන්වා දෙන දේ මුල් වෙලා මේ ලෝකේ තරඟකාරී ලෝකයට බහලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ තරඟකාරී ලෝකයේ තුල නිකන් සිහින ලෝකයක ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. මේ ජීවිතයේ පමණක් නෙවෙයි මේ සියලුම ලෝකයේ සියල්ලම తాවකාලිකයි. භාගතුන් වහන්සේ පෙන්වන්නේ කොහොමද මේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ සියල්ල ලෝකයේ විදිහටයි. ඒ ලෝකයේම ස්වභාවය මොකද්ද? తాවකාලිකයි.
කැඩෙනවා, නැසෙනවා, වෙනසෙනවා, විනාශ වෙනවා. ඉතින් මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. මේ ස්වභාවය තේරුම් ගන්න 아무තෙන් පොත්වල පාඩම් කිරීම නෙමෙයි අපට ඇහෙන, පෙනෙන, දකින දෙයින්ම අපි තේරුම් ගන්න ඕන. එතකොට අපි බුද්ධ වචනේ පිළිගත්ත, බුද්ධ වචනේ තේරුම් ගත්ත අය බාටපත් වෙනවා. දැන් අපේ ගෙවල් වල සිදුවෙන දෙයින්ම, අපේ සමාජයේ සිදුවෙන දෙයින්ම මේවා තේරුම් ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. අපේ ජීවිතය තුළ තියෙන දෙයින්ම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අපේ අම්මා තාත්තම වයසට යනවා. අපේම කෙස් ටික පැහෙනවා, දත් ටික දිරනවා, හැම රැලි ගහිනවා. මේවා අපට පේනවා. අපේම ගෙදර වයසක කට්ටිය පේනවා. අපේම ගෙදර මරණය ඇති වෙනවා. ළඟපාත ගෙවල් වල මිනිස්සු මැරෙනවා, ලෙඩ වෙනවා. මේවා පේනවා. ඒ පෙනෙද්දී අපි බුද්ධ වචනේ සිහි වෙන්නේ නැත්නම් අපේ කරුණා මෛත්‍රියට මොකද වෙන්නේ? වැඩි දියුණු වෙයිද? වැඩි දියුණු වෙන්නේ නැහැ. අපේ කරුණා මෛත්‍රිය, අනුකම්පාව ආදී ගුණධර්ම එන්න පටු වෙනවා බුදුරජාණන්සේ වචනේ පරිදි ජීවිතයේ තේරුම් නොගත්තොත්. ඒ නිසා ධර්මයේ අහන අය විදිහට බුද්ධ වචනේ හොඳින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආරි සත්‍ය ප්‍රකාශිත ධර්මයන්, දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදය ආරි සත්‍ය ආදී ධර්මයන් ඉගෙන ගනිමින් විශේෂයෙන් අපට ගොඩාක් සමීපව තිබෙන දේ තමයි දුක්ඛාරි සත්‍යය. වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම ආදී ධර්මයන් අපේ ජීවිතයේ වෙලිලා තියෙන, ජීවිතේ පුරා පැතිරලා තියෙනවා. ඒයින් තොර ජීවිතයක් නැහැ. මේ ලෝකයේම දුකට අයිති දෙයක්. ලෝකයේ හට ගැනීම කියන්නේ දුකේ හට ගැනීම විදිහටයි බුදුරජාණන් පෙන්වන්නේ. ඒතර ඒක අප තුළ තියෙන එකක්. අප සමීපයේ තියෙන එකක්. ඒ නිසා ධර්මයේ අහන අය ඒ ධර්මයේ තේරුම් ගන්න මේ විදිහට. ඒතර මේ ලෝකය සමස්තයක්, මේ සමස්ත ලෝකයේම වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, කැමැති දේ නොලැබීම ආදී මේ ධර්මතාවලින් යුක්තයි. එතකොට මේ දුකට අයිති ලෝකය දුකක් විදිහට අපි තේරුම් ගන්න ඕන. කැඩෙන, බිඳෙන, නැසෙන, වෙනසෙන ලෝකය, తాවකාලික ලෝකය එලෙස අප තේරුම් ගන්න ඕන. ඒක අපේ ජීවිතයේ තුලම අපි තේරුම් ගන්න ඕන. අපේම කෙස් ටික පැහිලා යනවා අපට තේරෙන්නේ නැත්නම්, අපේම දත් ටික දිරලා කැඩිලා බිඳලා යනවා අපට තේරෙන්නේ නැත්නම්, මේ කෙස් ටික පැහෙනවා, දිරනවා, නැසෙනවා කියලා අපට තේරෙන්නේ නැත්නම්, මේ දත් ටික දිරනවා, කැඩෙනවා, බිඳෙනවා කියලා අපට තේරෙන්නේ නැත්නම්, අපේම සම රැලි ගැහිලා ගොර හැඩි වෙලා නැසිලා වෙනසිලා යනවා කියලා අපට තේරෙන්නේ නැත්නම්, අපේ ශරීරයම දිරලා වෙනසෙනවා අපට තේරෙන්නේ නැත්නම්, අපේම නිවසේ හිටපු අම්මා තාත්තා දිරනවා, වයසට යනවා, මැරෙනවා කියලා අපට තේරෙන්නේ නැත්නම්, අපි දිරනවා, වයසට යනවා, මැරෙනවා කියලා අපට තේරෙන්නේ නැත්නම්, අපේ ජීවිත අවබෝධය කොයි වගේද? අතිශයින් දුර්වලයි. අතිශයින් පටුයි. ඒ නිසා අපේ නිවසේ, අපේ ගෙවල් වලම, අපේ ජීවිතය තුළම මේ ලෝක ස්වභාවය තේරුම් ගැනීමට සුදුසු පරිසරය තියෙනවා. ගොඩාක් බණ අහපු අය විදිහට අපිට මේ ජීවිත ස්වභාවය අප තුළ තේරුම් ගන්න නොහැකි වුණොත්, දැන් තේරුම් ගන්න නොහැකි වුණොත් කවදාද අප මේක තේරුම් ගන්නේ? අපේ නිවෙස් වලම අපේ ඥාතීන් මිය ගියා. අපි බලා ඉඳද්දී අපේ ඥාතීන්ගේ මල කඳ අපේ නිවසේ තිබුණා. අපි අඬානා මල කඳ සෝනට ගෙනිච්චා. නේද? අනිකුත් ඉන්න අය දිරලා ශරීර දුර්වල වෙලා ඉන්න අපට පේනවා. අපේ ශරීරෙත් එන්න වැහැරෙනවා අපට පේනවා. මෙතරම්ම පෙනිපෙනි ජීවිතයේ ස්වභාවය මෙයයි කියලා පිළිනොගත්තොත් ජීවිත අවබෝධය කොහොමද පුළුල් වෙන්නේ? ජීවිත අවබෝධය පුළුල් නොවි අපේ අනුකම්පාව, කරුණා, මෛත්‍රිය කොහොමද අපි පුළුල් කරගන්නේ? ඒතර අපේ අනුකම්පාව, කරුණා, මෛත්‍රිය ආදී පුළුල් නොවි තිබෙද්දීම අපි භාවනා කරා කියලා භාවනාව වැඩෙනවද? අපි මෛත්‍රී වඩනවා. වැඩෙන්නේ නැහැ. ඒතර අපි හිතන්නේ මොකද්ද? මේක මට වැඩෙන්නේ නැහැ. මේ කාලේ මට මේක කරන්න බෑ. මේ කමටහන මට නොගැලපෙන එකක්. මේ වගේ ධර්මයට අයිති නැති දෙයක් අපි හිතනවා. නේද? එතකොට අපිට
වැරදි කල්පනාවක් තුලටමයි යලි යලිත් අපි යන්නේ. නමුත් අපේ ජීවිතය අප මේ විදිහට අපේ ජීවිතය අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතයේ తాවකාලික බව, දිරණ බව, නැසෙන වෙනසෙන බව නිවසේදීම අපි තේරුම් ගත්තොත් ඒ ජීවිත අවබෝධයේ පුළුල් වීමත් සමග සිතේ දමනය වීමක්, සිතේ පාලනය වීමක්, සිතේ සංවර වීමක් හට ගන්නවා. ඒක අමුතුවෙන් නීතිකින් කරන්න බෑ, දඬු මුගුරෙන් කරන්න බෑ, වෙන දෙයකින් බලහත්කාරයෙන් කරන්න බෑ. අවබෝධය සමග ඇති වෙන එකක්. අවබෝධය සමග දමනය වීම ඇති වෙනවා. අවබෝධය සමග සිත මෙල්ල වෙනවා. අවබෝධය සමග සිත මෘදු මොලොක් දෙයක් බවට පත් වෙනවා. ජීවිත අවබෝධයත් සමග අපේ මෛත්‍රිය ආදී ගුණධර්මයන් පුළුල් බවට පත් වෙනවා. එතකොට ඒ පුළුල් සිත වඩන්න පුළුවන්. සිත වඩනවා කියලානේ අපි අහලා තියෙන්නේ නේද? සිත වඩන්න පුළුවන්. සිත වඩන්නේ භාවනාවෙන්. එතකොට සිත වඩන කෙනාට මෛත්‍රිය, කරුණාව ආදී ඒ සිත වඩන්න පුළුවන්. සිත වඩනකොට සිත පුළුල් වෙනවා, බලවත් බවට පත් වෙනවා. ඒ බලවත් සිත, ඒ පුළුල් සිත ගුණෙන් වැඩුණු, ගුණෙන් බලවත් වූ සිත නරක දෙයට පෙළඹෙන්නේ නැහැ. ප්‍රාණඝාතයට පෙළඹෙන්නේ නැහැ. මෛත්‍රියෙන් බලවත් වූ සිත, අනුකම්පාවෙන් බලවත් වූ සිත, කරුණාවෙන් බලවත් වූ සිත කුසගින්න සඳහාවත් ප්‍රාණඝාතයට පෙළඹෙන්නේ නැහැ. තමාගේ ජීවිතය රැකගන්නවත් ප්‍රාණඝාතයට පෙළඹෙන්නේ නැහැ. කුසගින්න සඳහාවත් සොරකමට, වැරදි කාමසේවනයේට, බොරුවට, මද්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි ගුණයෙන් යුක්ත සිත තමාගේ ආරක්ෂාව පිණිස පවතිනවා කියලා කියන්නේ. ගුණයක් නැත්තම් සිතේ තමාට ආරක්ෂාවට මොකවත් නැහැ. නේද? දැන් අපට ආරක්ෂාවට ගේ තියෙන්න පුළුවන්, යාන වාහනේ තියෙන්න පුළුවන්, ඥාතින් ඉන්න පුළුවන්, අපිට හිතෙන්න පුළුවන්. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, වාහනේ තියෙනවා, සල්ලි තියෙනවා, රස්සාව තියෙනවා, තනතුරු තියෙනවා, පොලිසිය, හමුදාව, බලවතුන්, මිත්‍රයෝ ගොඩාක් මට ආරක්ෂාවට ඉන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ ගුණයක් වැඩිලා නැත්නම් ඒ බාහිර ආරක්ෂාව අපට ප්‍රමාණවත් නැහැ. නේද? ඒ බාහිර ආරක්ෂාව අප දුගතියෙන් නිදහස් කරගන්න අසමර්ථයි. දුගතියෙන් අපව නිදහස් කරගන්න සමර්ථ වෙන්නේ ගුණයෙන් වැඩුණු සිත. ඒ ගුණයෙන් වැඩුණු සිත කුසගින්න දැනුණත් අප දුගතිගාමී කර්මයකට යොමු වෙන්නේ නැහැ. යොමු කරන්නේ නැහැ. ඒකයි බලවත් සිතේ ස්වභාවය. එහෙනම් සිත බලවත් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් අහන්න, ඒ ධර්මයේ නිවසේ ඉඳිද්දීම නිවස ඇසුරු කරගෙනම තම තමන්ගේ ඥාති හිත මිතුරු ඇසුරු කරගෙනම ඒ ධර්මයේ දකින්න උත්සාහ කරන්න, ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. අපට අපේ අම්මා තාත්තා එහෙම ඥාති හිත මිතුරා අපි දාලා ගියාම හරි අපට සිහි වෙන්න ඕන ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අම්මා තාත්තා මැරුණා, අනේ අපටත් මැරෙන්න වෙනවා. ඒක ඒකාන්තෙන් සිද්ධ වෙන දෙයක් කියලා අපට තේරෙන්න ඕන. ඒතර අම්මා තාත්තා දිරනකොට අපට තේරෙන්න ඕන අම්මා තාත්තා දිරුවා, අපිත් දිරනවා. අම්මා තාත්තා ලෙඩ වෙනකොට අපට තේරෙන්න ඕන අම්මා තාත්තා ලෙඩ වුණා, අපිටත් ලෙඩ වෙනවා. නේද? වෙන ක්‍රමයකින් කොහොමද අපි ජීවිත අවබෝධය ඇති කරගන්නේ? නේද? තමාගේ නිවසේම ජීවිත අවබෝධය ඇති කරගන්න නිමිති තියෙනවා. අම්මා දිරලා, තාත්තා දිරලා, ඥාතීන් දිරලා, නෑ හිතමුතුන් දිරලා, තමනුත් දිරලා. ඒත් තේරෙන්නේ නැත්නම් උපන් මිනිසයා දිරන ස්වභාවයෙන් යුක්තයි කියලා. අපි ධර්මයේ දන්නවා කියන කතාව බොරුවක් වෙනවනේ. අපි බණ අහනවා කියන කතාව බොරුවක් වෙනව නේද? ඒතර අම්මලා මැරිලා, තාත්තලා මැරිලා, ඥාතීන් මැරිලා, මලගෙවල් ගොඩාක් ගෙදර තිබිලා අපිට තේරෙන්නේ නැත්නම් අපිත් මැරෙනවා කියලා අපි සිහි වෙන්නේ නැත්නම් අපේ සිත පුලුල් වෙන්නේ කොහොමද? අපි කොහොමද ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්නේ? ඈ? නිදහස් වෙයිද? නිදහස් වෙන්නේ. කොටිය නිදාගෙන ඉන්නකොට ඉඳී හුරුතලියට අවදින ගමන් භයානකයි. ඒ වගේ කුසල් නොවැඩු, කුසල් නොයිපුදුන, බලවත් නොවන, ගුණධර්මයෙන් බලවත් නොවු සිත නරක දෙයට අවස්ථාව එළඹෙන තෙක් හොඳට තියෙයි. හොඳින් ඉඳී නිදාගත්ත කොටියා වගේ. ඒ නිසා ඔබ ජීවිතාවබෝධය හොඳින් උපදවා නොගෙන සිටින තාක් ඔබගේ ගුණධර්ම දුර්වලයි කියලා තේරුම් ගන්න.
ඔබගේ ගුණධර්ම දුර්වලව තිබෙන තාක් ඔබ ප්‍රාණඝාතයෙන් නිදහස් වීම පිණිස සුදුසුකම් ලැබලා නැහැ. අවස්ථාව ලැබුණාම ඔබ ගොදුරු වෙන්න පුළුවන් ඒකට. ගුණධර්ම වලින් පිරිච්ච හිතක් තිබුණොත් අවස්ථාවක් ලැබුණත් ගොදුරු වෙන්නේ නැහැ. නේද? ඒක තමයි ධර්මයේ ස්වභාවය. බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කතාව බහලා තිනේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉදිරියේ ඊටාම සුරූපී කාන්තාවක් සම්පූර්ණයෙන් නිර්වත් වෙලා උන්වහන්සේට බලපෑම් කරා. උන්වහන්සේගේ සීලෙ බිඳුණාද? බිඳුන්නේ නැහැ. දැකද ගුණධර්මයෙන් බලවත් වුණාන් පස්සේ එමෙ වෙන්නේ. දැන් ඒ මහරහතන් වහන්සේට තර්ජනය කරන මිනිස්සු කොච්චර හිටියද? නේද? බණින්නේ මිනිස්සු කොච්චර හිටියද? නේද? දැන් භාග්‍යතුන් වහන්සේට කී දෙනෙක් දොස් කිව්වද? නින්දා කරද්ද බැන්නාද? සිත කෙලසුණාද? ආපිට බණින්නේ පෙළඹුණාද? නැහැ. නේද? දැන් ඔබ බලන්න ඔබ දැන් හොඳට ඉන්නවා. ඔබ හිතනවා දැන් මට නම් ප්‍රශ්නයක් නැහැ මං පව් කරන්නේ නැහනේ. මං අතින් නරක දෙයක් කරන්නේ නැහැ කියලා. ඔබට බැරි වෙලාවත් කෙනෙක් බැන්නොත් දැන් ඔබට සීකල බලන්න බලන්න ඔබට මේ මෑත කාලේ කෙනෙක් හිනහවුන් නැත්නම් ඔබට දුක ඇතුන්නේ නැද්ද? මෑත කාලේ බලන්න කෙනෙක් බැන්නා නම් ඔබට කේන්ති ගිහින්නේ නැද්ද? නැක්කද ඔබ නිදන් හිටපු කොටිය ඇවිදින හැටි? කොටිය නිදන් ඉන්නා වගේ නේද ඔබේ හිත නිකන් ඉන්නකොට සාන්තව තියෙනවා. කෙනෙක් බනිනවා. කෙනෙක් නිඳා කරනවා. අපිට ඔබේ වත් ඉතින් මල් ගහක් ගලවන් යනවා කෙනෙක්. ලස්සන මලක් කඩන් යනවා. මොකද වෙන්නේ? ආන්න එහෙම තේරුම් ගන්න ඔබේ සිත සැනින් කිපෙනවා නම් සැනකින් පුංචි දෙයටත් කිපෙනවා නම් අමනාප වෙනවා නම් පීඩාවටපත් වෙනවා නම් භයානකයි. එනම් බලවත් ලොකු නිමිත්තක් ඇති වුණොත් මොකද වෙන්නේ? පාලනය කරන්නට බැරි වෙයි නේද? නේද? දැන් බලන්නකෝ ඔය සමාජයේ වුණත් මොකද වෙන්නේ? පුංචි දෙයට පොඩ්ඩක් ඇවිස්සෙනවා පේනවද? ලොකු දෙයක් වුණොත් එකිනෙකා මරා ගයිනේ. නේද? ඒ වගේ තමයි. ඒ කියන්නේ මිනිසුගේ හිතවල තිබෙන ගුණධර්ම දුර්වලයි. යම් නිමිත්තක් ආපු ගමන් නරක සිතුවිලි මතුවෙලා එනවා. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඔබේ සිත පාපී ක්‍රියාවල් වලින් පෙළඹෙන මට්ටමින් නිදහස්ද? පවට ගොදුරු නොවන මට්ටමින්ද තියෙන්නේ කියලා බලන්න. පවට ගොදුරු වෙන මට්ටමක් තියෙනවා නම් ඔබ නිරයෙන් නිදහස්ද? පුංචි දෙයකටත් කිපීම ඇති වෙනවා නම් නිරයෙන් නිදහස්ද? ලොකු දෙයක් ආවත් නේද? ලොකු නිමිත්තක් ආවත් පාලනය කරන්න බැරි වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ඔය ගුණධර්ම දුර්වල වෙන්නේ ඇයි? ජීවිත අවබෝධය දුර්වල නිසාමයි. වෙන හේතුවක් නිසා නෙවෙයි. ජීවිත අවබෝධය පුළුල් වීමෙන් ගුණධර්ම පුළුල් වෙනවා. ගුණධර්ම කියන්නේ මෛත්‍රිය, කරුණාව ආදී ගුණධර්ම පුළුල් වෙනවා. ඒ පුළුල්ලට ඔවුන්ගේ සිත වඩන්න පුළුවන්. අනුකම්පා, කරුණා, මෛත්‍රිය හොඳින් පවත්වන්න පුළුවන්. හොඳට පිහිටලා තියෙනවා. ඒ විදිහේ ගුණධර්ම හොඳින් පිහිටලා නම් ඔවුන් අතින් නිරේගාමී පාපී ක්‍රියා කෙරෙන්නේ නැහැ. එතකොට අපට කෙනෙක් බැන්නා වේවා, ගැහුවා වේවා, අපේ දීපල කඩාගත්තා වේවා, අපට අතිශයින් කරදරකම් කඩලු කරා වේවා, අපේ සිත නරක දෙයට පෙළඹෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ. ආරක්ෂිතයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිසට මොකද උනේ? නේද? ශාක්‍ය වංශයේ පිරිසට ඒ අයට කොච්චර කරදර වුණාදනේ? හිරිහැර වුණා. ජීවිත නැති වෙලා ගියා. නමුත් ඒ දුස්චරිතේ ගොදුරුණා. කිපුනේ නැහැ. නේ? බලන්න ශ්‍රාවකත්වයට පැමිණීම. ඒ නිසා ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි කුමන හේතුවක් නිසාවත් ප්‍රාණඝාතයේ නොකරන ස්වභාවයට සිතපත් වෙලා. සොරකම් නොකරන ස්වභාවයට සිතපත් වෙලා. වැරදි කාමසේනේ නොකරන මට්ටමට සිතපත් වෙලා. බොරු නොකියන මට්ටමට සිතපත් වෙලා. මද්ද්‍රව්‍ය භාවිත නොකරන මට්ටමට සිතපත් වෙලා. සිත පෙළඹෙන්නේ නැහැ නරක ක්‍රියාවට කුමන හේතුවක් වුණත්. ඔහු ඒ නිසා ඔහු නිරේට වැටෙන්නේ නැහැ. ඒ තමයි ශ්‍රාවකයාගේ ස්වභාවය. ඒ කුමන හේතුවක් නිසාවත් දුෂ්චරිතේ නොකරන්නේ ඇයි?
ඒ සිතේ පුළුල් අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය පුළුල්ව තියෙනවා. ඔවුන්ට භාවනා විදිහට වඩන්නත් පුළුවන්. මෛත්‍රිය වැඩුවොත් හිත වැඩෙනවා. සමාධිය වැඩෙනවා. කරුණාව විදිහට වැඩුවොත් හිත වැඩෙනවා. බුදුරජාණන්සේ ගුණ සිතුවොත් හිත වඩන්න පුළුවන්. ඒක තමයි ශ්‍රාවකයාගේ හැටි. ශ්‍රාවකයාට හිතෙන්නේ අනේ මට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ නේ කියලා හිතන නම් ශ්‍රාවකත්වයක් නැහැ ඔහුට. ශ්‍රාවකයා කියන්නේ සතර අපායන් නිදහස් වූ කෙනෙක්. ඒ කියන්නේ ඔහු අපාය වැටෙන කර්ම ඔහුට කෙරෙන්නේ නැහැ. අපාය වැටෙන කර්ම කෙරෙන්නේ නැත්නම් ඔහු තුළ මෛත්‍රිය තියෙනවද නැද්ද? මෛත්‍රිය තියෙනවා. මෛත්‍රියෙන් තොරව අපාය වැටෙන කර්ම වලින් නිදහස් වෙයිද? ඔබට තේරෙනවද මං කියන්නේ? යම් කෙනෙක් ඉන්නවා මෛත්‍රිය නැහැ. මෛත්‍රිය නැති කෙනාට ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? සොරකමින් නිදහස් වෙන්න පුළුවන්ද? වැරදි කාමශයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? බොරුවෙන් නිදහස් වෙන්න පුළුවන්ද? මද්ද්‍රව්‍ය භාවිතයෙන් බෑ. දැන් පැහැදිලිද? එහෙනම් ඒ දුෂ්චරිතය පාපී ක්‍රියාවලින් නිදහස් වීම පිණිස පුළුල් මෛත්‍රී සිතක් තිබිය යුතුයි නේද? දැන් අර තමන්ගේ දරුවට විතරක් මෛත්‍රී කරන අන්නට හිතෙන්නේ නැත්නම් ඔහුට පුළුවන්ද? බෑ. ඒකයි මම කියේ පුළුල් විදිහේ මෛත්‍රී සිතක්. සිළු දෙනා කෙරේ මෙත් වඩන්න පුළුවන් සිතක් තිබුණොත් ප්‍රාණඝාතයෙන් මුළුමනින් නිදහස් වෙන්න පුළුවන් නේද? දැන් පැහැදිලිද? එහෙනම් තේරුම් ගන්න සුළු දෙයටත් කිපෙනවා නම් අපේ මෛත්‍රිය නෑ. ඊළඟට තේරුම් ගන්න අපට අපේ ශ්‍රාවකත්වයක් තියෙනවා. හැබැයි මෛත්‍රිය වෙඩෙන්නේ නෑ. ඒ දෙක එකට වෙන්න පුළුවන්ද? අපි අපායෙන් නිදහස් හැබැයි මෛත්‍රිය වැඩෙන්නේ නෑ. පුළුවන්ද වෙන්න? බෑ. එහෙනම් ශ්‍රාවකයාට මෛත්‍රිය වැඩෙනවා. අපායෙන් නිදහස් වෙන කෙනා තුළ මෛත්‍රිය වැඩෙන්න ඕන. යම් කෙනෙකුට මෛත්‍රී භාවනාව මට වැඩෙන්නේ නැහැ, මෛත්‍රී කමඨහන වැඩෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඔහුගේ ශ්‍රාවකත්වය දුර්වලයි. ඒ ශ්‍රාවකත්වය තුළ මෛත්‍රී වැඩිමක් තියෙනවා, ජීවිතාවබෝධයක් තියෙනවා. ජීවිතාවබෝධයේ තිබෙන්නටත් මෛත්‍රිය නොවැඩෙන්නටත් දෙකකට වෙන්න පුළුවන්ද? දෙකට වෙන්න බෑ. ජීවිතාවබෝධයෙන් යුක්ත කෙනත් අපායෙන් නිදහස්. එහෙනම් උට මෛත්‍රිය තියෙන්න ඕන. පැහැදිලිනේ? එහෙනම් ජීවිතාවබෝධය ඇති නොවී මෛත්‍රිය ඇති වෙනවද? ඒත් නෑ. එහෙනම් ජීවිතාවබෝධය ඇතුව තමයි මෛත්‍රිය පුළුල් වෙන්නේ. ජීවිතාවබෝධයෙන් තොරව මෛත්‍රිය පුළුල් වෙන්නේ නැහැ. කියන්නේ අපාය වැටෙන කර්ම වලින් නිදහස් වීම දක්වා මෛත්‍රිය පුළුල් වෙන්න ඕන. නැත්තම් මෛත්‍රිය පටු මට්ටමින් තියනවා කාටත්. නේද? කුමන සිද්ධියකදීවත් ප්‍රාණඝාතය නොකරන මට්ටමට මෛත්‍රිය තියෙන්න ඕන. නේද? බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි කියතෙන් කපද්දීත් කේන්ති එන්නේ නැහැ. වෛරයට යන්නේ නැහැ, ක්‍රෝධයට යන්නේ නැහැ. දැක්කද මෛත්‍රී ස්වභාවය? කියතෙන් කපනවා, ශරීරය කියතකින් කපනවා. කොච්චර වේදනාවක්ද? එහෙම කරද්දී වෛරයට, ක්‍රෝධයට යන්නේ නැත්නම් එතන මෛත්‍රිය තියෙනවද නැද්ද? මෛත්‍රිය තියෙනවා. මෛත්‍රිය නැති හිතට කරන්න බෑ. එමින්ද බෑ. එහෙනම් මේ මෛත්‍රී සිත තියෙන්නේ ජීවිතාවබෝධයෙන් යුක්ත ආර්ය සත්‍ය ගැන අවබෝධයෙන් යුක්ත ශ්‍රාවකයා තුල. ඒතර ජීවිතාවබෝධයෙන් තොර කෙනාට මෛත්‍රී සිත පුළුල් කරගන්න බෑ. මෛත්‍රී සිත පුළුල් නැති කෙනා තුළ සතර පායට වැටෙන කර්ම වලින් නිදහස් වීමක් ලබන්න බෑ. ඒ නිසා මේ බණ භාවනාවට විතරක් උත්සාහ කරාට හරියන්නේ නැහැ. ජීවිතාවබෝධය පස්සෙක දමා. ජීවිතාවබෝධය උපදව ගන්න කෙනාට බණ භාවනා කිරීම අපහසු වෙන්නේ නැහැ. මෛත්‍රී වැඩිම, කරුණා වැඩිම, බුදුගුණ වැඩිම ආදී සියල්ල හොඳින් පහසුවෙන් සිද්ධ වෙනවා. ජීවිතය ගැන යථාර්ථය තේරෙනවා නම්. කුමක්ද යථාර්ථය? සුළු කලකින් අපි කලුරිය කරනවා. සුළු කලයි අපට ඉන්න තිබෙන්නේ. උපන් අපට නොමැරී සිටීමක් නැහැ කියන යථාර්ථය තේරුම් ගත යුතුයි. ඉතින් අපි සෙත් පතන ඔබ කොයි කාටත් බුදු කෙනෙක් පහළ වී මේ ලෝකයට පෙන්වා දෙන මේ උතුම් ධර්මයන් හොඳින් තේරුම් අරගෙන තමාගේ ජීවිතයේ තුලම ඒ යථාර්ථය තේරුම් ගන්න. තමාගේ ගෘහේ, තමාගේ ඥාති හිතමිතුරන්, තමාගේ මේ තමා වාසය කරන පරිසරයේ තුලදීම ජීවිතයේ යථාර්ථයේ, ලෝකේ යථාර්ථයේ බුදුරජාන් වහන්සේගේ අවබෝධයෙන් ප්‍රකට වූ උතුම් ධර්මය තේරුම් ගන්න. වැඩිකල් නොගොස් නොබෝ කලකින්ම ඒ යථාර්ථයට පැමිණි ඔබට
පුළුල් සිතින් යුක්තව ඊතා උසස් ගුණ ධර්ම සහිත මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ආදී උසස් ගුණයන්ගෙන් පිරුණු හිතක් සහිතව සතර අපායන් නිදහස් වූ අය බවට පත් වෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. අපි සෙත් පතනවා සිළු දෙනාට ඒ භාගතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවකත්වයේ ලබන්නට සිළු දෙනාට වාසනාව උදා වේවා.